මෙන්න මේ වෙලාවේදී මෙතන උඩුකුරු තෙරපුමක් තියෙනවා u. හැබැයි මෙතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මෙතෙන්දී u කියන එක උඩයි mg කියන එක විසම. රබර් බෝලයක් වතුරට තියන් ඉන්න බෑ අතහැරපු ගමන් උඩට එනවා. නේ? සමහර කන් විසදක් පවා ලියන්නේ. නේද මගේ හිතේ ඇති මේ ඔයාලට පේනවා දැන් මෙතන මේ පහළම ලකුණු කරලා තියෙන කීයද? 2000. ඔව් 2000. ඒ කියන්නේ අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. හරි එහෙනම් අපි පාඩම ඉදිරි කොටස පටන් ගමු. අපි අද අලුත් පාඩමක් පටන් ගන්නවා. හරි. කට්ටිය එකතු වෙනකන් තා චුට්ටක් මම කතා කරන්නම්. ඔයාලට නොවැම්බර් මාසයේ ඉඳන් සාමාන්‍ය විදියට කලින් වගේ පන්ති කරන්න පුළුවන් වෙයි. නොවැම්බර් මාසයේ ඉඳන් අවසර දීලා තියෙනවා දැනට නිල නොවන ආරංචි මාර්ගවලින් තියෙන්නේ ළමයි 100 දක්වා උපරිමයකට. ළමයි 100 අඩු පන්ති කරන්න පුළුවන් කියලා. එහෙම සාහස්‍රයකේ පොඩි ප්‍රශ්නයක් එනවා අපේ පන්ති ළමයි 150ක් විතර හිටියා. මක්කරි කරගමුනේ. මක්කරි කොට දාමු. ඉතින් එහෙම වුණොත් අපිට පොදුවේ කවදා හරි එක දවසක දැන් බුත්තල ක්ලාස් පටන් ගන්නකොට පොදුවේ හැම ආයතනයකම එකපාර පටන් ගන්නවා. අන්න එතකොට අපිට පොඩි ගැටලුවක් එයි. මොකද්ද ගැටලුව? අපි ඉරිදා සහ බ්‍රහස්පතින්දා හවස 7 සිට 9 දක්වා තමයි පන්ති කරගෙන ගියේ. එතකොට ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක ඒ වෙලාවට සමහර විට ඔයාලට වෙන පන්ති තියෙන්න ඇති කොමන් ක්ලාස් එක. ආන් ඒ විදිහට ගැටලුවක් ආවොත් අපිට ඔන්ලයින් එක නතර කරලා කොමන් එක විතරක් කරන්න වෙයි. හැබැයි එහෙම ගැටලුවක් නැති වුණොත් අපිට මේ යන විදියට සාමාන්‍යයෙන් අපිට මේක රිවිෂන් එකක් විදියට වගේවත් කරගෙන යන්න හැකියාවක් ලැබෙයි. මොකක් හෝ වෙන දෙයක් සුබ විදියට වේවා කියලා බලාපොරොත්තු වෙමු අපි. හොඳයි. මම ගිය සතියේ ඔයාලට අන්තිමට ඉපිලීම ගැන තමයි කතා කරේ. ආකිමිනිස් මූල ධර්මය ගැන කතා කරා. ඉපිලීම ගැන කතා කරා. ඉපිලීම, ඉපිලීම හා ගිලීම කියන එක තමයි අපි කතා කරේ. දැන් එහෙනම් දැන් ගිය සතියේ අපි අන්තිමට මට මතකයි රූපයක් ඔයාලා අඳගත්තා. උඩුකුරු තෙරපුම හා සම්බන්ධ රූපයක් ඔයාලා අඳගත්තා. දැන් මෙන්න මෙහෙම දෙයක් මම ආයතරයක් තව එකක් ඔයාලට අඳලා පෙන්නනවා. මෙන්න දිනනවා මේ ද්‍රවයක්. මේක ජලය වෙන්න පුළුවන් මොකක් හෝ ද්‍රවයක්. හරි. මේ ද්‍රවයට මේ එල්ලලා තියෙනවා මේ දුන්නු තරාදියෙන් තමයි මේ එල්ලලා තියෙන්නේ. දුන්නු තරාදියෙන් නෑ දුන්නු තරාදිය නැතුව වෙනම ගමු අපි. දුන්නු තරාදිය නැතුව වෙනම ගමු. දැන් ඔයාලට අවස්ථා තුනක් මම ගිය සතියේ අවස්ථා තුනක් දුන්නා මෙන්න මෙහෙම. මෙයාගේ බර තිබුණා mg කියලා. එතකොට මෙයා දැන් පා වෙනවා. ඔන්න දැන් මෙයාගේ බර අපි පොදුවේ දාන්නේ බර කියන එකට mg නේ. පොදුවේ අපි බර කියන එකට දාන්නේ mg කියලා. බර කියන එකට mg කියලා දාන්නේ. m කියන්නේ ස්කන්ධේ, g කියන්නේ ගුරුත්වාකර්ෂණය එහෙමනේ. mg කියලා එන්නේ ඒක. ඒ කියන්නේ නිව්ටන් වලින් තමයි බර කියන එක අපි මනින්නේ. මේ mg බර තියෙන වස්තුවක් මේ ද්‍රවයක් මත පා වෙනවා. මේ අවස්ථාවේදී මෙයා මත තියෙනවා බලයක්. ඒක තමයි උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම නැත්තම් මෙයා මෙහෙම පා වෙන්නේ නැහැ. ඇයි? උඩුකුරු තෙරපුම නැත්තම් බලයේ තියෙන පහළ විතරයි. එහෙනම් මෙයා පහළට ගමන් කරනවා ත්වරණේ. දැන් මෙතෙන්දී මෙයා උඩ අතට උඩුකුරු තෙරපුම බලයක් සමග මෙයා දැන් පා වෙනවා. මෙතෙන්දී මෙයාගේ බල මොනවාද වෙලා තියෙන්නේ? දැන් මෙයා පාවි තියෙන්නේ. මෙයාගේ බල දැන් මොකද වෙලා තියෙන්නේ? කියන්න බලන්න. සමාන බල සමතුලිතයි. එහෙනම් අපි කියන මේක බල මොනවා වෙලාද? සමතුලිතයි. එතකොට මම කියන්නකෝ මෙතෙන්දී මේ u කියන බලය සමාන වෙන්නේ මොකකටද? මේ u කියන එක සමාන වෙන්නේ මොකටද? මේ u වලගේ සමාන වෙන්නේ මොකටද? mg වලට. mg වලට සමානයි. මෙතෙන්දී u වලගේ u සමානයි mg වෙනවා. u සමානයි mg වෙනවා. mg වලට. දැන් ඒකට අපි මෙන්න මේ ගානට කිසියම් වස්තුවක් ගිහිල්ලා තියෙනවා. මෙයාගේ බර තියෙනවා නිව්ටන් 40ක්. එහෙනම් මෙයා මත එදින උඩුකුරු තෙරපුම කොච්චරද?
නිව්ටන් 40යි. නිව්ටන් 40ක් මෙහා මත තියෙනවා. නිව්ටන් 40ක්. ඒ කියන්නේ කිසියම් වස්තුවක් තරලයක් තුළ මේ විදිහට තරලයක් තුළ පා වෙනවා නම් හරි අර්ධ වශයෙන් ගිලී පා වෙනවා නම් මේ අර්ධ වශයෙන්නේ මෙහෙම අර්ධ වශයෙන් ගිලී පා වෙනවා නම් ඒ වස්තුවේ බර සහ උඩුකුරු තෙරපම කියන දෙක සමානයි. අපි ඔක ගිය සතියේ ලියාගෙන තියනවා නේද බලන්න පොඩ්ඩක්. අපි ඔහොම ගිය සතියේ ලියාගෙන තියනවාද කියලා බලන්න පොඩ්ඩක්. කියන්න බලන්න. අපි අන්තිමට ලියාගත්ත ටික මෙහෙම එකක් ලියාගෙන තියනවාද කියන්න. කො දැන් කවුරුත් ගිය සතියේ ඉදුම නැති ඇද ඉන්නේ මේ? අලුත්ම ළමයිද මේ ඉන්නේ? මම දැන් නම් කියලා අහනවා. කො අකීෂා කියන්න බලන්න ගිය සතියේ අන්තිමට ලියාගත්ත ටික මොනවද කියලා? අකීෂා කියන්න මොනවද ලියාගත්තේ අන්තිමට ගිය සතියේ? ආකිමිඩිස්ගේ මූලධර්මය. හරි ආකිමිඩිස්ගේ මූලධර්ම මම ඉතින් පොතේ ලියා ගන්න කියලා මොකද දුන්නේ නැද්ද? පොතේ ලියා ගන්න කියලා මොකද දුන්නේ නැද්ද? වස්තුවක් තරලයක් පවතිනා මෙම සෑම අවස්ථාවකදීම වස්තුවේ බර උඩුකුරු තෙරපුමට සමාන වේ කියලා සර් දුන්නා. මේකනේ එහෙම එකක් දුන්නානේ. කෝ තිලින ඔයාගේ පොඩ්ඩක් උත්තර පෙන්නන්නකෝ. ලියාගත්ත එක පොඩ්ඩක් පෙන්නන්න. නෑ රූප සටහනකුත් දුන්නා නේද? කෝ රූප සටහන? කෝ තියෙන රූප සටහන? අවිෂ්ක ඔයා ඇඳපු රූප සටහනත් එක්ක පෙන්නන්න මට කෝ අවිෂ්ක? කෝ තියෙන එක රූප සටහන ගන්න යන්නේ. ආපඩ ඉන්න. තරුචිගේ එක කණු හරි. right. ඔය තියෙන්නේ. ඔන්න ඔක ඔයාලා ඇඳලා දැන් පොතේ ඔක ඇඳගෙන නැද්ද කියන්නකෝ ඔයාලා. මට මතකයි. ඇඳලා තියෙනවා. ඒකනේ. පොතේ ඇඳගෙන ඔක යටින් ලියලා තියෙනවද බලන්නකෝ. වස්තුවක් තරලයක් තුල දයින් ඕක ඇඳලා ඔයාලා පොතේ ලියාගෙන තියෙනවද බලන්නකෝ වස්තුවක් තරලයක ගිරි පාව නෑ වස්තුවක් තරලයක කොහොම තියෙන අර්ධ වශයෙන් ගිලී පාවේ නම් එය මත යෙදෙන උදුකුරු තෙරපුම සහ එහි බර සමාන වේ කියලා ලියලා තියෙනවද බලන්න. සර් මෙහෙම තියෙන්නේ වස්තුවක් තරලයක් තුළ ඉපිලෙමින් පවතී නම් එය සෑම අවස්ථාවේදීම වස්තුවේ බර උඩුකුරු තෙරපුමට සමාන වේ. හරි. වස්තුවක් තරලයක් තුළ ඉපිලෙමින් පවතී නම් එය මත ඇති උඩුකුරු තෙරපුම සෑම විටම වස්තුවේ බරට සමාන වේ. ඒක හරි. එහෙම තියෙනවනේ හරි. අනිත් පැත්ත එහෙම ලියලා තියෙන බලන්න. අනිත් පැත්ත එහෙම ලියලා තියෙන කියන්නේ ඔව් සර්. මොකද යනවා බං ඇඟ පුරා කොහොමද right එහෙනම් ඊළඟ කොටස දැන් එනවා අපි දැන් මේ අහගන්න ඔය ටියුට් එකේ ලියන්නේ නැති ඒවා තමයි පොතේ ලියා ගන්න දෙන්නේ හරිද ටියුට් එකේ ලියා ගන්න නැති ඒවා තමයි පොතේ ලියා ගන්න දෙන්නේ ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා හරිද ඔය ටියුට් එකේ 100% සම්පූර්ණ නෝට් එක මම දෙන්නේ නැහැ ටියුට් එකේ භාගයක් දෙන්නේ මම ටියුට් එකේ ඇත්තටම තියෙන්නේ මම ඒ කියන්නේ ඔය පාඩමට අදාළ කරුණු වලින් භාගයයි ටියුට් එකේ තියෙන්නේ. හරි? 150 ටියුට් එකේ තියෙනවා. ඊට පස්සේ එතනින් තව 130ක කොටසක් මම මෙහෙම වචනින් කියලා ඔයාලට තේරුම් කරලා දෙනවා. හරි? තව 120ක් මම ලියන පොතේ ලියවනවා. ඒකට හේතු තියෙනවා. හේතු ගොඩක් තියෙනවා. හරිද? එදා මෙදා තුර මගේ අලුත් පාඩමේ ටියුට් එක එළියට එනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. හරිද? බලන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ ටියුට් එක අරගෙන එතනින් එහාට ඒක තමන්ගේ වගේ කරලා කරගන්න කට්ටියක් ඉන්නවා. හරිද? ඒ නිසා මම හැම වෙලාවෙම පාඩමෙන් භාගය ටියුට් එකට දානවා.
පාඩමෙන් භාගයට ටියුට් එකට දාන්නේ. ඊටු ටික මම ඔයාලට තේරුම් කරලා දෙනවා. ඔයාලගේ මොලේට එක මම දානවා. බලහත්කාරයෙන් හරි මම ඒක ඔළුවට ඔබනවා. ඊටු 120 ලියන්න දෙනවා. එහෙමයි කරන්නේ ඔය. හරිද? එතකොට ඔය ටියුට් එකෙන් වැඩක් වෙන්නේ මගේ පන්තියන ළමයෙකුට විතරයි. මගේ පන්තියේ එක දිගට ආපු ළමයෙකුට විතරයි. හරි? අනිත් අයට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. වැදගත් නැහැ එයාට. තේරුමක් නැති වෙනවා. හරි? ඒ නිසා එහෙම කරලා තියෙන නිසා මතක තියාගන්න ඔය ලියන්න දෙන සියලු දේවල් පරිස්සම් එක්ක ඔකත් එක්ක ලියලා තියාගන්න. දැන් ඊළඟ කොටසට යන්න. දැන් මෙන්න තරලයක් තුල වස්තුවක් ගිලී පාවෙනවා. මේ තරලයක් තුල මෙන්න වස්තුවක් මේ තියෙන අඩිය මේ අඩිය. මේ තරලයක් තුල වස්තුවක් මෙහෙම ගිලිලා පාවෙනවා. අපි හිතුව මෙයාගේ බර නිව්ටන් 80යි. එහෙනම් මට කියන්නකො මෙයාගේ මේකේ උඩුකුරු තෙරපුමක් තියෙනවා. ඒ ද්‍රවය මගින් ඉහළට තල්ලු කිරීමක් එනවා. උඩුකුරු තෙරපුමක් තියෙනවා. මට කියන්නකො මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම u සමානයි කීයක් වෙන්න ඇද්ද? මෙතන ගිලී පාවීම. ගිලී පාවෙනවා මේ. ගිලී පාවෙන ඉක්මනට නිව්ටන් 80යි. හරි. මේකෙදි දැන් මෙයා නිව්ටන් 80යි. පහළට යන්නෙත් නැහැ. මෙයා පහළට යන්නෙත් නැහැ. මෙයා උඩට යන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙයා සමතුලිතව ඉන්නවා. නිව්ටන් 80යි. අන්න මෙයා වල තියෙන උඩුකුරු තෙරපුම නිව්ටන් 80යි. එතකොට මේ ගිලී පාවීමේදී මෙයා මෙච්චර පහළට ඇවිල්ලා ගිහලා පාවෙනවා. උඩ නෙමෙයි. ටිකක් පහළ. මෙතන නිව්ටන් 20ක් තියෙනවා මෙයාට. එහෙනම් මෙයාගේ උඩුකුරු තෙරපුම u කීයද? නිව්ටන් 20යි. නිව්ටන් 20යි. එහෙනම් ඔන්න මතක තියාගන්න. කිසියම් වස්තුවක් තරලයක් තුළ ගිලී පාවේ නම් තරලයක් තුළ ගිලී පාවේ නම් එහෙම නැත්නම් ගිලී ඉපිලේ නම් මේකට කියන්නේ ගිලී ඉපිලේනවා. හරිද? ගිලී ඉපිලීම. ඒ කියන්නේ ගිලිලා තමයි ඇතුලේ පාවෙන්නේ. අඩියට යන්නේ නැහැ. අඩියට ගිල වදින්නේ නැහැ. හරි? ඒ අවස්ථාවේදී මෙයා මත යෙදෙන උඩුකුරු තෙරපුම මෙයාගේ බරට සමානයි. හරි? මෙන්න මේ විදිහට රූපයක් ඇඳ ගන්න. මෙහෙම රූපයක් ඇඳ ගන්න. මෙහෙම රූපයක් ඇඳගෙන රූපය ඇඳ ගන්න එක පස්සේ කරන්නකො. යටින් මේ රූපෙ ඉඳ තියලා මෙහෙම යටින් ලියන්න පොතේ ලියන්නේ. හරි? ලියන්න මෙහෙම. වස්තුවක් තරලයක් තුල ගිලී ඉපිලේ නම් වස්තුවක් තරලයක් තුල ගිලී ඉපිලේ නම් වස්තුවක් තරලයක් තුල ගිලී ඉපිලේ නම් ගිලී ඉපිලෙනවා කියලා කියන්නේ තරලය තුල ගිලිලා පාවෙමින් පවතිනවා. තරලය තුල පාවෙමින් පවතින. හරි? වස්තුවක් තරලයක් තුල ගිලී ඉපිලේ නම් ගිලී ඉපිලේ නම් හරි සර්. එම අවස්ථාවේදීද උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වේ. එම අවස්ථාවේදීද උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වේ. එම අවස්ථාවේදීද උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වේ. වස්තුවේ බරට සමාන වේ. හරි සර්. right. ඔන්න ඊළඟ වැඩේ දැන්. හරි? ඔන්න ඊළඟ සිද්ධිය. දැන් මෙන්න මෙහෙම දෙයක් එනවා. දැන් මම ගිය සතියේ මොකක් හරි ගාණක් දුන්නා වගේ මතකයි. ඒක මම මේ පාඩම ඉවර කරලා ආයෙ ගන්නවා හදන්න. මොකක් හරි ගාණක් දුන්නා. මම මතකයි. අර මේ උස හොයන එක ජලයේ දැම්මොත්. දුන්නා සර්.
දුන්නානේ. ඔව් සර් දුන්නා. ඒක තමයි. මට ඒක අමතක වෙලා තිබ්බේ මේ මැසේජ් එකක් දාලා තිබ්බා. දරුවෙක්. right ඔන්න බලන්න. අර රූපේ ඇඳේ නෑ නේද ඔයාලා? නෑ සර්. ඇඳගත්ත සර්. පිනං ඇඳා. ඇඳේ නැති අයට මෙන්න ආයෙ මං අඳවනවා. මෙහෙම දාන්නකෝ. ඇඳගන්න. ඇඳේ නැති කට්ටිය ඉක්මන අඳින්න. ඇඳා. හරි ඉවරයි නේද? නෑ. ඉවර කරන්න ඕනාදානේ බලන් ඉන්නේ. සමහර ගෙවල් වල වෙසක් කුඩුස් තියෙනවා එදලා. කමක් නැහැ. මනම බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරලා දාන්න මම. හරි. ඉවරයි නේද? මොකක්ද දැනේ? අඳින්න ගියවට පස්සේ වරු ගණන් කරනවා ගෑනු ළමයි වගේ. ඇඳලා ඉවරයි. right දැන් ඔන්න මම අලුත් වැඩක්. හරි මේ කිසියම් වස්තුවක් මේ ජලයට මේ ද්‍රවයට දානවා. දැම්මම මොකද වෙන්නේ? මෙයා මේකේ පාවෙන්නෙත් නැහැ. ගිලී ඒ කියන්නේ ඉපිලෙන්නෙත් නැහැ. ගිලී ඉපිලෙන්නෙත් නැහැ. අඩියටම යනවා. මෙන්න මෙහෙම අඩියටම යනවා. ඔන්න ඔහම අඩියටම යනවා. හරි. දැන් මෙයාගේ බර තියෙනවා mg. මේ බර ඊතලේ මේක හිල් කරන් පහළට යනකම් මේක මේ මෙතන හිල් කරන් යනවා නෙමෙයි දැන් බර තියෙන්නේ පහළට කියලා පෙන්නන්නේ හරි. mg කියන බර පහළට තියෙනවා. දැන් මට කියන්නකෝ මෙයා මත ඉහළ අතට බල මොනවද තියෙන්නේ? ඉහළ අතට තියෙන බල මොනවද? කියන්න බලන්න. කවුද එන් ගමගේ පොඩ්ඩක් කතා කරන්න. කවුද එන් ගමගේ? මොකක්ද අද කියන්නේ? මෙයාම තියෙන බල කියන්නකො බල කවුරු හරි කමන්නේ කියන්නේ ඉක්මන මෙයාම මේ ගන්න නැති ළමයි නෙමෙයි නෝ ඉක්මන කියන්නකොනේ. නිව්ටන්ද? නිව්ටන් බල නෙමෙයි දැන් mg නේ තියෙන බලය. mg කියලා බලක් මෙයාට තියෙන්නේ. මට කියන්නකො මෙතෙන්දී දැන් මෙයා අඩියටම ගිහලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ වස්තුවේ බරයි උඩුකුරු තෙරපුමයි සමානයිද නැත්නම් වෙනස්ද? වෙනස්. ඔව් වෙනස්. මොකද්ද වෙනස? කවුද වැඩි? උඩුකුරු තෙරපුමද වැඩි? බරද වැඩි? උඩුකුරු තෙරපුම වැඩි. බර හිතලා බලන්න. බර වැඩි. උඩුකුරු තෙරපුම වැඩි නම් මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුම වැඩි වුණාම මෙයා උඩ යන්න ඕනේ. ඒ උඩ පැත්තට තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී මෙතන උඩුකුරු තෙරපුමක් තියෙනවා u. හැබැයි මෙතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මෙතෙන්දී u කියන එක කුඩායි mg කියන එක විශාලයි. හරි? u කියන එක කුඩායි mg කියන එක විශාලයි. ඒ කියන්නේ උඩුකුරු තෙරපුමට වඩා බර වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ පහළට. මෙන්න මේ වෙලාවේදී මෙයාට මේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙනවනේ. දැන් ඔන්න අලුත් කතාවක් මෙන්න මේක මතක් කරගන්න. මේ මේසයක් මත
තියෙනවා ලී කුට්ටියක් මේ මේසයක්. හරි. මේසයක් මත ලී කුට්ටියක් තියෙනවා. මෙයාගේ බර පහළට mg තියෙනවා. දැන් මෙයා මේක මත නිශ්චලව සමතුලිතව තියෙන නම් තව බලයක් තියෙන්න ඕනේ. මොකක්ද ඒ බලය? මොකක්ද ඒ බලය? mg පහළට තියෙන අනිත් බලය මොකද්ද? දැන් මේක කියලා දීලා තියෙන කොටක් සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය කියන මොන ලබ්බද්ද බං? මෙතන සම්ප්‍රයුක්ත බලයක් තියෙන කතාවක් තියෙනවානේ. ගුරුත්වාකර්ෂණ බලය ඉහළට යොමු කරන බලය. right. අර සමහරු තාම ගුරුත්වාකර්ෂණ බලය කිය බොරු කියනවා. හරි. ඒ පාඩම් කරන්නේ නැති අය. ඒ උන් ඉතින් පාඩම් කරන්නේ නැහැ. උන් මොකක් හරි ගේම් එකක් ගහගෙන නේද? සම්ප්‍රයුක්ත බලය හරි. අර සම්ප්‍රයුක්ත කියලා කිව්වේ ඒකත් ඒ වගේ එකක් තමයි ඉතින් ඔය කියුප් එක. හරි. ඔය දැන් වැරදි උත්තර කියනුන් ඉන්නවනේ. ඕන් කරන්නේ මොකද්ද? ෆෝන් එකට කාඩ් එකක් දා ගන්නවා, ගේම් එකක් ගහ ගන්නවා, ගහගෙන ඔය ඉතින් ඉන්නවා. නේ? ඒ කියන්නේ අපත ඩයල් එකක් ඒක. අනිවාර්යෙන් එහෙම තමයි. දැන් මේකට උත්තරේ දී ගන්න බෑ කියන්නේ පට්ට අපතේ. ආයි හදන්නම බෑ. වැඩක් නැහැ ඉතින්. ඔය හිටපු අය පන්ති හිටපු අය කමක් නැහැ. මේ ඔලු ගන්න වැඩි වෙන්නත් එපා. නේ? හිටපු අය මේ ට්‍රිප් එකක් හරි යනකොට ඉතින් සල්ලි එකතු කරනකොට කීයක් හරි උන්ගෙන් හම්බෙනවනේ. නේද? එතකොට එහෙනම් මට කියන්නකෝ දැන් මේ දැන් දන්න අය කියන්නේ දැන් ඔය මැසේජ් දාලා ඉන්න නැතුව කියන්නකෝ ඉතින් අය කට ඇරලා. හරිද? මොකද්ද? mg කියන එක පහළට තියෙනවා. ඉහළ තියෙන මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් මෙතන මේ මැසේජ් 60 උඩාම ආරක් කරනකොට කියව ගන්න බෑ 60 ගානක් තියෙනවා. 72ක් තියෙනවා. මැසේජ් 72ක් තියෙනවා. ඉතින් මට ඔය 72 කියවන්න පුළුවන් නේ. එකපාර මයික් එක ඔන් කරලා කියන්නකො. හරි? ඒක තමන්ට තමන් විශ්වාසය තියෙන්න ඕනේ. හරි? තමන්ට තමන් විශ්වාසය නැත. වැරදුනට කමන්නේ නැහැ. වැරදුනම් පොඩ්ඩක් ඉතින් මම මොනවා හරි එකක් කියයි. නේ මම මොකක්ද කියන්නේ? රෙද්දක් නම් පාරේ බහලා යන්න බැරි මොකක් හරි කතාවක් මම කියයි. කමන්නේ නැහැ ඉතින්. මොකද මේ විභාගේ පෙන්නොත් එහෙම ඉතින් ආයි. එල්ලිලා මැරෙන්නේ නෙවෙන්නේ. ඊට හොඳ නැද්ද ඔය වගේ දේවල්? සර් චාටර් කරන එකනේ හරියන්නේ. අන්න රිදිලා එකෙකුට. ඔබ ඉතින් කොහොමද බෑනේ කරන්නේ සර් බෑනේ. නේ? ෆෝටෝ කියලා හිතාගෙන ඉන්නවා. අන්තිමේ මොකුත් නැහැ. right. මේ ඔන්න දැන් බලන්න. මේක පහළට mg තියෙද්දි අනිවාර්යෙන් මෙයා මත ඉහළට r තියෙනවා. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? ඒ කියන්නේ කිසියම් හොඳට මතක තියාගන්න. වස්තුවක් කිසියම් පෘෂ්ඨයක ස්පර්ශ වෙච්ච තැනින් ඒක වැඩි ඕනේ නැහැ. ඔයාලා මෙහෙම බිත්තියට අත තිබ්බොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? බිත්තිය මගින් ඔයාලගේ අත මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. හරිද? දැන් එතකොට ඔයාලා දැන් වැඩි ඕනේ. දැන් ඔයාලා ඉඳගෙන ඉන්නවනේ. ඔයාලා ඉඳගෙන ඉන්න පුටුවේ. එතකොට ඔයාලගේ හිස්තනක් ස්පර්ශ වෙන පුටුව මත. එතකොට මොකද වෙන්නේ? පුටුව මගින් හිස්තනක් මත අනිවාර්යයෙන්ම උඩට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. නේ? එහෙම තමයි ඉතින්. එහෙම තමයි හිතාගන්න. එහෙම තමයි දැන් මේක පන්තින ලස්සනට මම කියනවා. ගෙදර අමල දාලා තාම කියන්නද නැහැ. කවන්නේ. නොවැම්බර් 1 ඉඳලා පටන් ගමු කියන්නේ. හරියට. එහෙනම් මතක තියාගන්න. දැන් මෙයත් ඇවිල්ලා මොකද වෙන්නේ? මෙයත් ඇවිල්ලා පහළට ඇවිල්ලා මේකේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙනවා නේද? මෙයත් මෙතෙන්ට පහළට ඇවිල්ලා මේ පෘෂ්ඨයේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙද්දී අනිවාර්යයෙන් මේ පෘෂ්ඨය මගින් ඉහළට තව බලයක් මේ උඩුකුරු තෙරපුමට අමතරව තව බලයක් ඇති කරනවා. මොකක්ද ඒ බලය? අභිලම්බ බලය. අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ බලය කියන්න එපා. අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතනින් ඇති කරනවා. හරි? මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ඇති කරනවා. මේ විදිහට ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ඇති කරනවා. එතකොට mg සමාන වෙනවා u ධන r ට. mg සමාන වෙනකොට u ධන r ට ඕන මතක තියාගන්න. ඒ නිසා තමයි මෙයා සමතුලිතව තියෙන්නේ. නැත්තම් සමතුලිත නැහැ. මේ r කියන එක නැත්තම් මොකද වෙන්නේ? r කියන එක නැත්තම් මේක කඩන් පහළට යන්න ඕනේ. ඇයි? mg වැඩි u අඩුයි. mg වැඩි u අඩුයි කියන්නේ සම්ප්‍රයුක්තය පහළට. එතකොට මම යන්න ඕනේ. හැබැයි සම්ප්‍රයුක්තය පහළට හිටින්නේ නැහැ. ඇයි ඒ ප්‍රතික්‍රියාවක් උඩට තියෙන නිසා මේ දෙකේ එකතුව තමයි මෙයාට සමාන වෙන්නේ. ඔන්න එතකොට මෙතනදි මතක තියාගන්න ඕනේ මොකද්ද? මෙතනදි මතක තියාගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. මෙතනදි මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. කිසියම් වස්තුවක් තරලයක් තුල ගිලිනවනම් තරලයක් තුල ගිලිලා අඩියටම යනවනම් එකකින් අදහස් වෙන්නේ එයාගේ බරට වඩා උඩුකුරු තෙරපුම අඩුයි කියන එක. එහෙම නැත්නම් උඩුකුරු තෙරපුමට වඩා බර වැඩි කියන එක. ඊට පස්සේ එයා ගිහිල්ලා අඩි ස්පර්ශ වුණාට පස්සේ
මොකද වෙන්නේ? එයා එතෙන්දී සමතුලිත වෙනවා, නිශ්චල වෙනවා. ඒකට හේතුව එයාගේ බර තියෙනවා පහළට. ඊට අමතරව තරලය මගින් ඉහළ අතට උඩුකුරු තෙරපුමක් තියෙනවා. ඊට අමතරව මේ පෘෂ්ඨය මගින් උඩු අතට අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් එයා මත ක්‍රියා කරනවා. ඕන ඔය ටික මතක තියෙන්න ඕන. ඔය කතන්දර ටික තියෙන්න ඕනේ මතක. නැත්තම් ඉවරයි. හරි? මෙන්න මෙහෙම ලියාගෙන පටන් ගන්න පොතේ. මෙහෙම ලියාගන්න. ලියන්න. කිසියම් වස්තුවක් තරලයක් තුල ගිලී එහි පතුල දක්වා ගමන් කරයි නම් තරලයක් තුල ගිලී එහි පතුල දක්වාම ගමන් කරයි නම් ආයි කියන්නකෝ. කිසියම් වස්තුවක් තරලයක් තුල ගිලී එහි පතුල දක්වාම ගමන් කරයි නම් තරලයක් තුල ගිලී එහි පතුල දක්වාම ගමන් කරයි නම් එහි පතුල දක්වාම ගමන් කරයි නම් හරි සර්. ඉන් අදහස් වන්නේ උඩුකුරු තෙරපුමට වඩා එහි බර වැඩි බවයි. උඩුකුරු තෙරපුමට වඩා එහි බර වැඩි බවයි. උඩුකුරු තෙරපුමට වඩා එහි බර වැඩි බවයි. හරි සර්. right? එතකොට ඔයාලා මේක එතන ලියා ගන්න. මෙන්න u කියන එක උඩයි විශාල ng කියලා යටින් ලියා ගන්න. වෙනම පහලින් ලියලා කොටුවක් දාගන්න, කොටු කරගන්න. තාම රූප අඳින්නේ නැහැ. මේක ලියලා කොටු කරගන්න. හරි සර්. හරි. ඊළඟට ලියන්න අලුත් වලින් ලියන්න. එම වස්තුව බඳුනේහි පතුල දක්වා ගමන් කළ විට උඩුකුරු තෙරපුමට අමතරව ස්පර්ශ පෘෂ්ඨය මගින් අභිලම්බ ප්‍රතික්‍රියාවක්ද ඇතිවේ. වරහන් ඇතුලේ කැපිටල් R ඇතිවේ. අභිලම්බ ප්‍රතික්‍රියාවක්ද වරහන් ඇතුලේ කැපිටල් R ඇතිවේ. ආයි කියන්නකෝ සර්. අභිලම්බ ප්‍රතික්‍රියාවක්ද වරහන් ඇතුලේ කැපිටල් R ඇතිවේ. සර් ලියා ගන්න බැරි වුණා. දැන් මට කිව්ව එක මතකත් නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියාවක්ද වරහන් ඇතුලේ කැපිටල් R ඇතිවේ. මට ওই ටික විතරයි මතක. උතනින් එහාට කියන්න පුළුවන්. එවිට කලින් කිව්ව ටික මතක නැහැ.
කායින් ගහගෙන යනවා. එවිට mg සමානයි u ධන r වීමෙන් mg සමානයි u ධන r වීමෙන් mg සමානයි u ධන r වීමෙන් වස්තුව සමතුලිත වේ. mg සමානයි u ධන r වීමෙන් වස්තුව සමතුලිත වේ. මේක ඇදලා මේක ගන්නවා mg සමාන u ධන r වීමෙන් වස්තුව සමතුලිත වේ. දැන් තව වැඩක්. හරි. ඔන්න දැන් අහගන්න. හරි මේ වැඩ ගොඩයි. හරි. වැඩ කෝටියයි. භාජනයක් තියෙනවා. හරිද? භාජනයක් තියෙනවා. ඒ භාජනය තුල කිසියම් වස්තුවක් දුනු තරාජියක එල්ල ටික ටික පහළට බස්සනවා. හරි? දුනු තරාජියක එල්ල මේ ටික මෙයා පහළට දානවා. මෙන්න පළවෙනි අවස්ථාව. ඔන්න පළවෙනි අවස්ථාව. හරිද? ඊළඟට දෙවෙනි අවස්ථාව. මෙයාම තව පොඩ්ඩක් පහත් කරනවා. මේ එකම දුන තරාදී අවස්ථා කීපෙ පෙන්වන්න වෙනවා අඳින්නේ. ඊළඟ අවස්ථාව ඊළඟ අවස්ථාව මේ තව අවස්ථාවක් ඔය තව අවස්ථාවක් තව එකක් දෙනවා. අවස්ථා 6යි. අපිට අවස්ථා 6යි. මෙන්න බලන්න මේකෙදි චුට්ටයි වතුර කිල්ල තියෙන්නේ. මේකෙදි ජලයේ කිරිච්ච ඒ කියන්නේ ද්‍රවයේ කිරිච්ච ප්‍රමාණය වැඩි, උඩින් තියෙන ප්‍රමාණය අඩුයි. මේකෙදි සම්පූර්ණයෙන් ගිලිලා. මෙයක් සම්පූර්ණයෙන් ගිලිලා. අවසානයේදී මෙයා ගිලිලා විතරක් නෙමෙයි අඩිය හේතුත් වෙලා. අවස්ථා 6. හරිද? මේ රූප ඉක්ම නැගගන්න. යන්තා නිකන් කඩු තරණක් දාගන්න. ඊට පස්සේ අපි ඉතුරු ටික මේ ගෙදර නිකන් ඉන්න වෙනවා තියෙනවානේ. එතකොට ඔක ලස්සන අහින්න. right ඇති. දැන් ඔන්න මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ. හරි? මට දැන් එකම වස්තුවනේ. හරි? මේ එකම වස්තුව තුන් ගාන මොනවද? right. එකම වස්තුව මට දැන් මෙන්න දැන් මේකට මම දානවා මේක A, මේක B, මේක C, D, E මෙන්න හරි? දැන් මම ඔයාලගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ සියල්ලෙම මේ අවස්ථා 6න් එක සමාන පාඨාංක. හරිද? එක සමාන පාඨාංක පෙන්වන්නේ මොන අවස්ථාවලද කියලා මට කියන්න. සමාන පාඨාංක පෙන්වන අවස්ථා ටික A B C D E F අනිත් ඔක්කොම
අනිත් ඔක්කොම ඒවා සමානයි. කවුද? හිතලා බලන්න. BD CD. තවුතර CD ඔව් නිලක්ෂි මට කියන්න උත්තරේ මොකක්ද දැන් කිව්වා එහුන්නේ නැහැ මට. F හැර අනිත් ඔක්කොම එතන අනිත් ඔක්කොම. කවුද මේ නෙත්මි? ශාලින්දි? මට එන්නේ උත්තරේ. අචිර සිතුම් ඔයාගේ උත්තරේ? අචිර කතා කරන්න බැරිද? ඔක්කොම මොකද ඔක්කොම කියන ඔක්කොම කිව්වා? එවුන්නේ නැහැ. හැර අනිත් F හැර අනිත් ටික. මෙහෙමයි මේ අහගන්නකො මේ බල උත්තරේ දෙනකොට ටක් ගාලා මයික් එක ඔන් කරලා දරවස් ගාලා උත්තරේ කිව්වා ටක් ගාලා ඔෆ් කරන්න එපා. මොකද මෙහාට ඇහෙන්නේ පටන් ගන්න කෑල්ලක් නැහැ, අවදිම කෑල්ලක් නැහැ. නීතික කියනවා CDE විතරයි. හරිද? පටන් ගන්න කෑල්ලක් නැහැ, අන්තිම කෑල්ලක් නැහැ. එහෙම එපා මයික් එක ඔන් කරලා චුට්ටක් ඉඳලා මේ හුස්මක් එහෙම අරගෙන ඊට පස්සේ කියනවා අරුණ කිව්වනේ මොකක්ද උත්තරයක් මට ඇහෙන්න කියන්නේ? F හැර අනිත් ඔක්කොම ඒ පැර අනිත් ඔක්කොම. අමංගිගේ උත්තරේ මොකද්ද? මම දැන් ප්‍රශ්න අහලා නම කියලා කතා කරාට පස්සේ කතා කරන්නේ නැති අය ඉතින් ආයේ පාරේ බහලා යන්න බැරි වෙන මං කියන්නේ. අමංගිකින් ඇහුවේ. මොකද්ද උත්තරේ? අමයා කියනවා CDE කියලා අමයා. CDE. මතීෂ හංසක මොකද උත්තරේ? හැර අනිත් ඔක්කොම තිරක් කියනවා සත්සරණි කවුද ආශා? ආශාගේ උත්තරේ මොකද්ද? අචිනිගේ උත්තරේ මොකද්ද? අම්මන්ගේ කියන එෆර අනිත් ඔක්කොමලු කියන්න එපා. අනේ මට chat එකේ දාන්න බලන්න බෑ. අයෝධ්‍යාගේ උත්තරේ මොකද්ද? අයෝධ්‍යා CDE දිල්කිගේ උත්තරේ මොකක්ද? දිල්කි CDE දීපිකා සඳමාලි CDE දීපිකා මට ඔයා කියන්නකෝ ඇයි CDE කියලා කියන්නේ අනිත් ඔක්කොම කියනවා එක්කන ඉතුරු ඔක්කොම සමානයි කියලා. ඇයි ඔයා CDE කියලා කියන්නේ? දීපිකාගෙන් ඇහුවේ. කමන්නේ මේ හිතිච්ච දේ කියන්න ඔය මොනවා කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් දැන් කවුරු කියන්නේ නැද්ද? දුලංජලි. ඒ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම සමානයි. දුලංජලිගේ උත්තරේ මොකක්ද? CDEම තමයි. ඔව් දුලංජලි ඇයි CDE කියලා කියන්නේ? පාර පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න. දැන් අහන්නේ මේකෙන් ඉතින් සමාන පාඨාංග තියෙන්නේ මොන අවස්ථාවලද කියලා අහන්නේ. සමාන පාඨාංග. මේවෙන් සමාන පාඨාංග තියෙන මොන අවස්ථාවලද කියලා ඇහුවේ. ප්‍රශ්නේ දන්නේ නැතුවද උත්තරේ කිව්වේ? මරුවා. A B C D E අක්ෂාගේ උත්තරේ මොකක්ද අක්ෂා? CDE CDE. අක්ෂා කියන්න පුළුවන් CDE තෝරගත්තේ කියලා.
ඒ තුන විතරයි ජලයේ ගිලිලා පාවෙලා තියෙන්නේ. ඒ තුන විතරයි ජලයේ ගිලී පාවෙලා තියෙන්නේ. ඔය තියෙන්නේ. අන්න දැක්ක ලක්ෂණ උත්තරය අපේ. දැන් බලන්න. මෙයා ඇත්තටම ගිලිලා පාවෙලා නැහැ. එතකොට මෙයාගේ චූටි කොටසක් තමයි ගිලිලා තියෙන්නේ. හොඳට බලා ගන්න දැන්. අහගන්න. මෙයාගේ පොඩි කොටසක් තමයි ගිලී තියෙන්නේ. එතකොට මෙයා මත ඇතින උඩුකුරු තෙරපුම සහ මෙයාගේ ගොඩක් ගිලිලා. මෙයා මත ඇතින උඩුකුරු තෙරපුම ඊළඟ මෙයා. බලන්න මේ තුන් දෙනා ගත්තොත් ඔන්න දැන් වෙන විදියක් අහන්නේ. හරි හැමෝම කියන්න උත්තර කතා නොකර ඉන්න එපා. මේ තුන් දෙනා ගත්තොත් A B C ගත්තොත් අඩුම උඩුකුරු තෙරපුම තියෙන්නේ කාටද? අඩුම උඩුකුරු තෙරපුම A B C තුනේ. ඒට 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 තමයි අඩුම උඩුකුරු තෙරපුම. ඒට ඔව්. හරි. දැන් මට කියන්නකෝ. ඒට වඩා චුට්ටක් උඩුකුරු තෙරපුම වැඩි කාගේද? බීට බීගේ. ඊට වඩා තව චුට්ටක් උඩුකුරු තෙරපුම වැඩි ඊළඟ කාගේද? සීගේ වැඩි. අයි අහගන්න ඕන දැන් මේ බලන්න දැන් මෙයා සම්පූර්ණයෙන් ගිලිලා. දැන් එතකොට මෙයා සම්පූර්ණයෙන් ගිලිලා කියන්නේ මෙයා මත ඇති කරන්න පුළුවන් උඩරිම උඩුකුරු තෙරපුම දැන් ඇති වෙලා තියෙන්නේ. මෙහෙම කරස් නෑ. ඔය සද්ද ඇති කරන්නේ. ඒසීගේ වගේ ඉන්න තියෙනවා. ලහිරු මధుවන්ත ගෙදර ගම්බිනියව මෙයාට ඇහෙනවා. ලහිරු නැද්ද උතන? ඉන්නවා සර්. ලහිරු මොකද ශබ්ද දාන්නේ? ගෙදර ගෑ ගහන්නේ ඔක්කොම යන්නේ. හරි. දැන් බලන්නකෝ. මෙයා සම්පූර්ණයෙන් ගිලිලා. මතක තියාගන්න වස්තුවක් තරලයක් තුල සම්පූර්ණයෙන් ගිලුණාට පස්සේ එයාගෙන් විස්ථාපනය කරන්න පුළුවන් උපරිම ජලය විස්ථාපනයලා ඉවරයිනේ. දැන් මෙයා මේ ගානට ගිලුණාට පස්සේ මෙයා නිසා විස්ථාපනය වෙන්න පුළුවන් ජලය. ඒ කියන්නේ මෙයා නිසා ඉවත් වෙන ජල පරිමාව. මේ ප්‍රමාණය මේ අවස්ථා තුනේදීම වෙනස් වෙන්නේ නැහැ. මෙයා මෙච්චර ගිලුණා කියලා ඒ ටික ගිහින් ඉවරයි. මෙයා මෙතෙන්ට ගියා ඉවරයි. හරි? ඒ ටික විස්ථාපනයලා ඉවරයි. හරිද? මේ අවස්ථා තුනේදීම මෙයා සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ගිලුණාම තමයි උපරිම උඩුකුරු තෙරපුම ඇති වෙන්නේ. ඊට වඩා ඇති කරන්න බෑ. මෙතෙන්දිත් උපරිම ඇති වෙලා, මෙතෙන්දිත් උපරිම ඇති වෙලා, මෙතෙන්දිත් උපරිම ඇති වෙලා. එහෙනම් මේ අවස්ථා තුනේදීම උපරිම උඩුකුරු තෙරපුම ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ අවස්ථා තුනේදීම මේ පාඨාංග මොකද වෙන්නේ? මේ අවස්ථා තුනේදීම මේ පාඨාංග සමානයි. මේ අවස්ථා තුනේදීම පාඨාංග සමානයි. හරිද? එතකොට අවසානයේ x ඇවිල්ලා මෙයා මොකද වෙන්නේ? මෙයා මෙහෙම ඇවිල්ලා මේක හේතු වෙනවා. දැන් මෙයා මේකේ හේතු වෙනවා. හරි? මෙයා මේකේ හේතු වුණාට පස්සේ මෙයාගේ පාඨාංකය මොකක් වෙයිද? අනිත් ඒවාට වඩා බර වැඩි වෙනවා. ඒක තවත් වැඩි වෙනවා මේකේ. මේකේ පාඨාංකය තවත් වැඩි වෙනවද? සමාන. දැන් ඔයාලා හිතන්නකෝ. ඔයාලා දුනු තරාදියක් අල්ලන් ඉන්නවා. ඒක තියෙන වස්තුව අරන් එලා අත උඩ තියා ගන්න. දැන් මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ ඔයාලා මේ කඩේ පාඨාංකයක් පෙන්නන්නේ. කඩේ උනාරි බඩු කිරනවා, මාළු කිරනවා අර එල්ලලා. ඔයාලා මාළු කිරද්දි යටින් අත තියලා පොඩ්ඩක් උඩට උස්සනවා. දැන් මොකද මේ තරාදිය පාඨාංක කීයද? බිඳුව. තරාදිය පාඨාංකෙ මොකද? පාඨාංකයක් නැති වෙලා යනවා යටින් උඩට උස්සපු ගම. යටින් උඩට උස්සපු ගම යට උඩනේ තියෙන්නේ. නේද? ඒක හොර. මේක මෙහෙම තිබ්බම ඇත්තට මෙයා මේක හේතු වුණාම මේ නූල මෙහෙම ඇදිලා තියෙන්නේ නැහැ. මේ නූල කොහොමද තියෙන්නේ? මෙහෙම මේක මෙහෙම ඇදලා තියෙන්නේ. ඕන ඔහොම වෙලා තියෙන්නේ. එතකොට මෙතන පාඨාංකය බිඳුවයි. ඕන. මෙතන පාඨාංකය බිඳුවයි. හරි? ඔතන පාඨාංකය බිඳුවක් එනවා. right මේක ඇදගත්තානේ. යටින් මෙහෙම ලියන්න. යටින් මෙහෙම ලියා ගන්න. CDE අවස්ථාවලදී
C D E අවස්ථාවලදී C D E අවස්ථාවලදී වස්තුව සම්පූර්ණයෙන් තරලයේ වස්තුව සම්පූර්ණයෙන් ද්‍රවය තුල ගිලී ඇති නිසා අනේ සර් හිමි කියන්නේ හිමින් කිව්වම ඇහෙන්නේ වේගය අඩුයි. වේගෙන් කියන්නේ වේගය අඩුයි. C D E අවස්ථා තුනේදී C D E අවස්ථා තුනේදී එහෙම කියන්නේ වස්තුව සම්පූර්ණයෙන්ම හරි සර්. වස්තුව සම්පූර්ණයෙන්ම ද්‍රවය තුල ගිලී ඇති නිසා වස්තුව මත ද්‍රවය මගින් ඇතිවන උපරිම උඩුකුරු තෙරපුම ඇති වී පවතී. හරි සර්. උඩුකුරු හරි සර්. උපරිම උඩුකුරු තෙරපුම ඇති වී ඇත. එබැවින් දුනුතරාදියේ පාඨාංකය නොවෙනස්ව පවතී. එනම් C D E අවස්ථා තුනේදී පාඨාංක සමාන වේ. CD අවස්ථා තුනේදී පාඨාංක සමාන වේ. අලුත් රෝල් එක රුලා කරලා ලියන්න. F අවස්ථාවේදී
වස්තුව පතුලෙහි ස්පර්ශව ඇති නිසා සර් ඇහුන්නේ F අවස්ථාවේදී වස්තුව පතුලෙහි ස්පර්ශ වී ඇති නිසා වස්තුව පතුලෙහි ස්පර්ශ ඇති නිසා දුනු තරාදිය මත බල ඇති නොවේ. සර් ආයෙ කියන්න. ස්පර්ශ ඇති නිසා දුනු තරාදිය මත බල ඇති නොවේ. හරි සර්. එබැවින් එහි පාඨාංකය බිඳුවක් වේ. එබැවින් එහි පාඨාංකය බිඳුවක් වේ. හරි. හරි සර්. දැන් ගන්න වල ටියුට් එක අත. ටියුට් එකේ පෙළ ගන්න 49 පිටුව. ටියුට් එක 49 පිටුව. හරි ඒක ඔයාලට පෙන්නලා තියෙනවා ඉතින් රූප සටහන් ටික. නේද? තුන රූපේ තියෙනවා පරිදි පරීක්ෂණ සිදු කළ විට. BC අවස්ථාවේදී උණුතරාදී පාඨාංක වෙනස් වෙන්නේ නැහැ. දැන් BC මේ C කියන එක මේක ස්පර්ශ වෙලා වගේ නෙමෙයි මේක ස්පර්ශ වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. හරිද? මේ C කියන එක මේ යට ගෑවෙන්න නැදලා තියෙන්නේ. ඒක ගෑවෙන්නේ නැති වෙන්න ඕනේ. පුළුවන් නම් පොඩ්ඩක් හදාගන්න ගෑවෙන්නේ නැති වෙන්න උඩින් තියෙන විදියට ඇඳ ගන්න. පොඩ B හා C අවස්ථාවේදී දුනුතරාදී පාඨාංග වෙනස් නොවන බව පෙනේ. එම අවස්ථා දෙකේදීම ඇති වුණු උඩුකුරු තෙරපුම සමාන ඒක දියත්. C අවස්ථාවේදී වස්තුව ගිලී ඇත්තේ උඩුකුරු තෙරපුමට වඩා වස්තුවේ බර වැඩි නිසා. ඒක හරි. ඒ කියන්නේ වස්තුව ගිලිලා තියෙන්නේ උඩුකුරු තෙරපුමට වඩා වස්තුවේ බර වැඩි නිසා. හරි ඒක හරි. එහෙනම් මෙන්න මේකෙන් අපිට අවසාන නිගමනයකට එන්න පුළුවන්. හරිද? උඩුකුරු තෙරපුම කියන එක. right? උඩුකුරු තෙරපුම කියන එක. වස්තුවේ බරට වඩා අඩු නම් මොකද වෙන්නේ? ඔන්න ආයතනයක් අහන ප්‍රශ්නේ. හැමෝම හොඳට අහගන්න. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි නම් මොකද වෙන්නේ? වස්තු පාවෙනවා. වස්තු පාවෙන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි. ගිලෙනවා. වස්තුව ගිලෙනවා. වස්තු කියනවා. ඒ කියන්නේ එකපාර ප්‍රශ්නේ අහපු ගාම පූජාස්වාද කියන්න එපා කටන උත්තරේ. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි නා. එහෙම අහන්නේ. ඒ කියන්නේ මෙන්න වස්තුව නිකන් මෙහෙම කටු සටහනක් කරේ ඇඳලා බලන්න. මෙන්න mg මෙන්න බර. මෙන්න u කවුද වැඩි කියන්නේ? උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි. කවුද වැඩි දැන්? බර MG වැඩි. බර mg උඩුකුරු තෙරපුම අඩුයි. එහෙනම් මොකද වෙන්නේ මේ වස්තුව? ගිලෙනවා මේක ගිලෙනවා. මේක අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ගිලෙනවා. එහෙනම් ඔතන ඉස්තනක් තියෙනවා අයන්න කියලා දාලා. තියෙනවනේ ඉස්තනක් අයන්න කියලා දාලා. ඒක ලියා ගන්න මෙහෙම. හරි. දැන් උඩුකුරු තෙරපුම කියලා සමාවක් දාලා. ඒ කියන්නේ මෙතන පහළට යන දිගටම උඩුකුරු තෙරපුම ගැන. හරි. වස්තුවේ බරට වඩා අඩු නම් වස්තුව තරලය තුල ගිලේ.
මොකද්ද සර්? සර් ආයි කියන්නකෝ. සර් ආයි කියන්නකෝ. ආයි කියන්නකෝ. සර් ආයි කියනවා. වස්තුවේ බරට වඩා අඩු නම් වස්තුව තරලය තුල ගිලේ. හරි. දැන් ඊළඟ කතාව. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන නම් මොකද වෙන්නේ? වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන්ම ගිලී පාවේ. උඩුකුරු තෙරපුමයි වස්තුවේ බලය දෙක සමානයි නම් මොකද වෙන්නේ? වස්තුව තරලය තුල ගිලිලා පාවෙනවා. right කියන්න. ආයන්න දෙවෙනි එක වස්තුවේ බලට සමාන නම් වස්තුවේ බලට සමාන නම් වස්තුවේ බලට සමාන නම් මට මේක කියන්නකෝ. වස්තුවේ බලට සමාන නම් වස්තුව සම්පූර්ණයෙන් ගිලෙනවද නැත්නම් භාගයකට ගිලෙන්නේ? බාගෙට. උඩුකුරු තෙරපුමයි බරයි කියන දෙක සමානයි නම් වස්තුව සම්පූර්ණයෙන් ගිලී වස්තුව සම්පූර්ණයෙන්ම ගිලී පාවේ. දැන් මේ mg මේ u දැන් මෙතෙන්දි සමානයි තමයි. හැබැයි මේක තව ටිකක් ඇඟිල්ලෙන් පහළට දැම්මොත් ආයෙ උඩට එනවා. ඒ ඇයි ඒ? නේද? මේක දැන් ටිකක් පහළට දැම්මොත් උඩට එනවා. හේතුව මොකද්ද? උරුමතම වැඩි වෙන. හේතුව තමයි එතකොට උඩුකුරු තෙරම වැඩි වෙනවා. වස්තුවේ බරයි උඩුකුරු තෙරම දෙකම සමානයි. හරිද? අන්න එතකොට අපිට කියන්න පුළුවන් මේක වස්තුව මෙහෙමයි. වස්තුව තරලය තුල සම්පූර්ණයෙන් එහෙම නැත්නම් අර්ධ වශයෙන් දැන් මෙතෙන්දි සමාන වෙනවා නේ. අතට ඒකෝ තමයි වෙනස් වෙන්නේ. හරි? එක්කෝ සම්පූර්ණයෙන් එහෙම නැත්නම් අර්ධ වශයෙන් ගිල්ල පාවෙනවා. එහෙනම් ලියා ගන්න ඕනේ කොහොමද? වස්තුවේ බරට සමාන නම් වස්තුව තරලය තුල සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පාවේ. හෝ පොඩ්ඩක් ඉන්න හෝ නතර කරන්න. ක්ලියර් එපා. ඕම ඉන්න. පොඩ්ඩක් උඩ තියෙන ඡේදය ආයි කියවන්න ඔයාලා. වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල්ලෝ විට ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කියලා නේ තියෙන්නේ. ඔව් සර්. සම්පූර්ණ කතාව සම්ද කතාව ගන්න බෑ මෙතන. හරි? මට ඒක අමතක වුණා. දැන් මෙතන කියලා තියෙන වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල්ලුවාට පස්සේ දැන් සම්පූර්ණයෙන් ගිලිච්ච අවස්ථාවේ විතරයි මෙතනදී සලකන්නේ. වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල්ලනවා. එතකොට උඩුකුරු තෙරපුමට වඩා බර වැඩි නම් එයා ගිලිනවා. උඩුකුරු තෙරපුමයි බරයි දෙක සමානයි නම් මොකද වෙන්නේ? දැන් සම්පූර්ණයෙන් ගිල්ලලා තියෙද්දී උඩුකුරු තෙරපුමයි බරයි දෙක සමානයි නම් වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන්ම ගිලී පාවේ. තරලය තුළ සම්පූර්ණයෙන් ගිලී පාවේ. හරිද? එහෙනම් දැන් එන්න ඕනේ වස්තුවේ බරට සමාන නම් වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන් ගිලී පාවේ. හරි. දැන් ඊළඟ වැඩේ. දැන් ඔයාලා රබර් බෝල දන්නවා නේද? ඔව්. රබර් බෝල දන්නවා. ඔව් සර්. දැන් ඒක කවුරු හරි බලහත්කාරයෙන් වතුර යට ගිල්ලනවා මෙන්න.
දැන් කවුරු අත තියලා මේක මේ බලාත්කාරයෙන් මේක ගිල්ලන් ඉන්නවා මෙහෙම. අත හැරපු ගාම මොකද වෙන්නේ? අත හැරපු ගාම මෙයා මොකද වෙන්නේ? මෙයා බුග්ගාල උඩට ඇවිල්ලා උඩට ඇවිල්ලා මට කියන්නකෝ මෙයා පාවෙන්නේ මෙහෙම පාවෙනවද? එහෙම නැත්නම් ඔය වගේ පාවෙනවද? මොන වගේ පාවෙනවද? B වගේ පාවෙනවද? B වගේ පාවෙනවද? B. වගේ පාවෙනවා. නේද? වගේ පාවෙනවා. ඔයාලා මේක හොඳට දන්නවා නේ මේ උදාහරණය හොඳට දන්නවා. නේ? වාස්තු රබර් බෝලයක් වතුර යට තියන් ඉන්න බෑ. නේ? රබර් බෝලයක් වතුර යට තියන් ඉන්න බෑ. අත හැරපු ගමන් උඩට එනවා. නේ? ඉතින් සමහර අර නිසදක්වා අලියන්නේ. නේද? මගේ හිතේ ඇති මොනවාද ඒක හරියට වතුර යට තියෙන රබර් බෝලයක් වගේ හිර කරගෙන ඉන්න බෑ. ඒක කොයි වෙලාවෙ උඩට එනවා. ඔව් කතා මම දැකලා තියෙනවා ලියලා තියෙනවා. ලෙක්චරයක් තියෙනවා. හරි. එතකොට මොකක්ද ඇත්තට උනේ? කවුද සර් ඒව ලියන්නේ? ඒක දන්නේ නැහැ. ඔබට මා තියෙන ප්‍රශ්නේ ඒක තමයි නේ. ඔව් සර්. දැන් වන්න. දැන් බෝලේ පැත්තකින් තියමුකෝ. ගමු ලී කොටයක්. ගමු ලී කොටයක්. ලී කුට්ටියක් වතුරේ පාවෙන ලී කුට්ටියක්. ඔන්න ලී කුට්ටිය. ඕන් ලී කුට්ටිය. දැන් මේක වතුරේ තියන් ඉන්නවා යට. බලහත්කාරයෙන් තද කරන් ඉන්නේ. කොයි වෙලාව හරි අත අයින් කරනවා. මොකද වෙන්නේ? මෙයා උඩට එනවා. දැන් මට මෙන්න මේක කියන්න. හරි? දැන් මේ අර මෙතු සහබ් එකට උත්තරේ දීලා තියෙනවා. හරි? chat එකේ දැන් මට ඒක මඩ ප්‍රකාර වෙනවා. තව එනවා. තව කියනවා. අර මේක අහලා සර්ගේ chat එකත් පිරෙනවා මගේ WhatsApp එකත් පිරෙනවා. නේ අහගන්න. ඇති. මේ ඔන්න දැන් අහගන්න. දැන් මෙයා මේ බලහත්කාරයෙන් යට ඔබන් ඉන්න අවස්ථාව. හරිද? මේ බලහත්කාරයෙන් යට ඔබන් ඉන්න අවස්ථාවේදී මෙයාගේ බර mg කියන එක තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙයා මත උඩුකුරු තරමුත් u කියලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ දැන් මේ බලෙන් තද කරන් ඉන්නේ. හරි? මේ බලෙන් තද කරන් ඉන්නේ. මේ අවස්ථාවේදී mg සහ u කියන දෙක ගත්තොත් මොකක්ද ඔයාලට කියන්න පුළුවන්? දැන් කියන්නකෝ. අඩුයි you ready මේ අවස්ථාවේදී දෙක සමානයිද? දෙක අසමාන. දෙක සමාන නෑ. කවුද වැඩි මෙතනින්? you ready mg වැඩි නම් right mg වැඩි නම් මෙයා අඩියෙම ඉන්නවා. මෙයා උඩ එනවා. ජල පෘෂ්ඨය දක්වා මෙයා උඩ එනවා. ඒ කියන්නේ මෙයා ඉහළට යන්න හදනවා. ඒ කියන්නේ u වැඩි. මෙතෙන්දී u වැඩි. කිසියම් වස්තුවක් තරලයක් තුළ සම්පූර්ණයෙන් ගිල්ලලා තියෙනකොට එයාගේ බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි නම් මොකද වෙන්නේ? මෙයා උඩට එනවා. මෙයා උඩට ඇවිල්ලා කොතනද නතර වෙන්නේ? කොතනද? දැන් මෙයා උඩට එනවා. මෙතනට එනවා. මේ දක්වා එනවා. මේ දක්වා ඉදි තාම වස්තුව සම්පූර්ණයෙන් තරලය තුළ ගිහිලා තියෙන්නේ. මේ mg මේ පැත්ත u. දැන් මම කියනවා මේක u1 කියලා. මේක u1. මේක u2. මේ අවස්ථා දෙකේදීම u මොකද කියන්න පුළුවන්? සමානද වෙනස්ද? මේ අවස්ථා දෙකේදීම u ගැන මොකද කියන්න පුළුවන්? වෙනස්. හරි. වෙනස් කියලා කිව්වේ කොහොමද? දැන් උඩුකුරු තෙරපුම කියන එක කොහොමද ඇති වෙන්නේ? දැන් ආයතන බලන්න උඩුකුරු තෙරපුම කියන්නේ මොකද්ද කියලා? ආයතන පොත් පෙරලා බලන්න. උඩුකුරු තෙරපුම කියන්නේ මොකද්ද? නැත්තම් මේ අන්න දැක්කනේ. මේ පාඩමේදී මුල සිට අග දක්වා වචනයක් නෑර මතක තියෙනවා. ආයෙ පෙරලා බලන්න උඩුකුරු තෙරපුම කියන්නේ මොකද්ද? උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ මොකටද කියලා බලන්න. උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ මොකටද කියලා බලන්න. ආකිමිඩිස් නියමෙත් එක්ක බලන්න ඉක්මනට. ඉන්නේ
ආකිමිනිස් නියමෙන්ද බලන්නකො. ආකිමිනිස් කිව්වේ ස්ථාපන තරලයේ බරට සමාන වේ. ඔව් විස්ථාපනය වෙන තරලයේ බරට සමානයි. විස්ථාපනය වෙනවා කියන්නේ මේ වස්තු මෙයාට සමාන පරිමාණයක් ඉවත් වෙනවනේ. මෙතනින් ඉවත් වෙනවනේ. මේ වස්තුවට ඉඳ දීලා මෙතනින් සමාන ජල පරිමාණයක් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන ජල පරිමාණයේ බර තමයි උඩුකුරු තෙරපුම සමානයි කියන්නේ. ඉතින් දැන් මට කියන්නකෝ. මේ කුට්ටිය දැන් සම්පූර්ණයෙන් ජලය ගිහලා තියෙනවා. ඒකට මේ ලී කුට්ටිය නිසා මේ ලී කුට්ටියේ පරිමාණ සමාන ජල ප්‍රමාණයක් ඉවත් වුණා. මෙතෙන්දි මොකද වෙන්නේ? මෙයා දැන් සම්පූර්ණයෙන් ගිහලාද නැත්නම් අර්ධ වශයෙන් ගිහලාද මේ? සම්පූර්ණ සම්පූර්ණයෙන් අර්ධ වශයෙන්ද? සම්පූර්ණ සම්පූර්ණ වශයෙන් සම්පූර්ණ අර්ධ වශයෙන් උඩට එන්න එපා. මේ කැලේ උඩට එන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථා දෙකේදීම විස්ථාපන ජල පරිමාව සමානයිද වෙනස්ද? සමානයි. අවස්ථා දෙකේදීම සමානයි. සමානයි. එහෙනම් මේ US එක කියන උඩුකුරු තෙරපුම් බල මොකද වෙන්නේ මේ අවස්ථා දෙකේදීම? මේ අවස්ථා දෙකේදීම උඩුකුරු තෙරපුම් මොකද වෙන්නේ? සමාන වෙනවා. සමාන වෙනවා. ඕකෝදි කතා කරන්නේ නැහැ නේ. කතා කරන්නේ නැති තාක්කල් මට තේරෙන්නේ නැහැ. ඔයාලට තේරුණා නැද්ද කියලා? සමානයි. සමානයි. දැන් මොන මොකද දැන්? සමානයි කියන්නේ දැන් mg ට දැන් මෙතන මේ mgu කියන දෙක ගත්තොත් කවුද වැඩි මේ දෙකේ? මේ දෙකෙන් කවුද වැඩි? mg mg සමානයි. දැන් මේ දැන් ඔන්න බලන්නකෝ දැන් ඔයාලා දැන් ඔය මේ කිසිම දෙයක් එකට එකක් සම්බන්ධ කරගෙන නෙමෙයි යන්නේ මේ. දැන් ඔයාලා මේ දැන් ඇහෙනවා මේක අමතක කරනවා. ඔයාලා ඉන්නේ වෙන ලෝකෙක. වෙන තනිකර මනෝ ලෝකෙක ඉන්නේ. ඔයාලා ඉගෙන ගන්න කොහොමද නෙමෙයි ඉන්නේ. මෙතනලා ඉන්නේ මොනවා හරි විකාරයක් කියලා කෑ ගහන ආතල් එකේ ඉන්න තමයි ඕනකම තියෙන්නේ. ඒකයි උඹලට බැරි දැන්. මේ අහගනින්න කාලා කන්න වෙන්නේ නැතුව අහගනින්න මේ කාර්යයට. මේ වස්තුවම තමයි බං මේ උඩට ගිහින් තියන්නේ. දැන් ඉස්සෙල්ලා කියවනේ ලී කුට්ටියක් අත තියන් තද කරන් හිටියා කියලා. දැන් මේ අත තියන් තද කරන් ඉන්නකොට කවුද වැඩි මෙතෙන් දෙන්ජිද ජූත වැඩි? කියපල ඉක්මනට. u වැඩි. මොකද වැඩි? u වැඩි. u වැඩි. අතහැරියා දැන්. මේක අතහැරියා. අතහැරියා මොකද වෙන්නේ දැන් මෙයා? මේක අතහැරපු ගමන් මොකද වෙන්නේ මෙයාට? උඩට යනවා. ඉතින් උඩ යනවා. මේ උඩ ගිහිල්ලා දැන් මේ උඩ යනකොට මේක ටිකක් මෙතන යනවා. මෙහෙම උඩට යනවානේ. මේ උඩට යන අවස්ථාව මේ උඩම කුස්සියට ගෑවෙන්න ඕන නම් තියෙන අවස්ථාව මේ අතර තියෙන්නේ. මේ යටින් උඩට යනවා මෙයා තාම. මේකම තමයි මේ අතර තියෙන්නේ. මෙතන යන අවස්ථාව මේකම තමයි අතර තියෙන්නේ. ඉතින් මෙතෙන් දීපු උඩුකුරු තෙරපුමයි මෙතෙන්ටත් තියෙන්නේ. ඉතින් මෙතෙන් දැන් කියන්නේ කවුද වැඩි මේ දෙකෙන් කියලා? උඩුකුරු තෙරපුම වැඩි. උඩුකුරු තෙරපුම. මෙතනින් මේක නතර වෙනවද? උඩුකුරු තෙරපුම. මෙතනින් මේක ඉහළට යන එක නතර වෙනවද? නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මෙයා තව ටිකක් උඩට යනවා. මෙයා මෙහෙම තව ටිකක් උඩට යනකොට මොකද වෙන්නේ? මෙයා තව ටිකක් උඩට යද්දි මොකද වෙන්නේ? මෙන්න mg කියන එක වෙනස් වෙනවද මෙයාගේ? mg කියන එක වෙනස් වෙනවද? නෑ. mg වෙනස් වෙනවා. දැන් mg වෙනස් වෙනවා මේ ලියලා කැලි වැටෙන්න දෙපෑ. mg වෙනස් වෙනවද? නෑ. දැන් බලන්න දැන් මේ අවස්ථාවේදී දැන් මේ වස්තුව භාගයට ගිල්ලා තියෙන්නේ. හරි? දැන් මේ වස්තුව භාගයට ගිල්ලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුම දැන් මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් ඔන්න u3 කියලා දානවා. අඩු වෙනවා. මේ u2කට වඩා මේ u3 කියන එක අඩුද වැඩිද? අඩු වෙලා. අඩු වෙනවා. දැන් මෙතෙන් යන්න ඔන්න හොඳට අහගන්න. ඔන්න අහගන්න. u2 mg ට වඩා u2 දැන් වැඩි. දැන් මොකද වෙන්නේ? මෙයා උඩට එනවා. උඩට එනකොට මොකද උඩට එන්න මෙයා විවෘත වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගිලිච්ච ප්‍රමාණය අඩුයි. ගිලිච්ච ප්‍රමාණය අඩුයි කියන්නේ උඩුකුරු තෙරපුමත් මොකද වෙන්නේ ටික ටික? අඩු වෙනවා. අඩු වෙනවා. උඩුකුරු තෙරපුම ටික අඩු වෙලා එක අවස්ථාවක් එනවා. මොකද්ද? mg සමානයි u3 ඕන්න. මෙයාට සමාන වෙන අවස්ථාවක් එනවා. ආන්ගේ ආපු ගා මොකද නැති විහාර තව ටිකක් උඩට යනවද?
නෑ. නෑ එතනින් මෙයා නතර වෙනවා. දැන් ඔන්න. දැන් ඔන්න සිද්ධිය ඔන්න ආයෙ මතක් කරගන්න. වතුර යන කිසියම් වස්තුවක් තද කරන් ඉන්න බෝලයක් වෙන්න පුළුවන්. තද කරන් ඉන්න අත අහකට ගත්ත ගමන් එයා ඩුබ් ගාලා උඩට එනවා. උඩට ඇවිල්ලා සම්පූර්ණයෙන් උඩට එන්නේ බාගෙට ඇවිල්ලා නතර වෙනව නේද? ඔව්. බාගෙට මේ ලී කුට්ටියක් කියමු වතුර ගිලෙන්නේ නැති ලී කුට්ටියක් පාවෙන ලී කුට්ටියක්. අතින් තද කරගත්ත වතුර යට. තද කරගෙන ඉන්නතුරු. තද කරගෙන ඉන්නතුරු මෙයා වතුර යට ඉන්නවා. අත හැරපු ගමන් මොකද වෙන්නේ? උඩට එනවා. උඩට ඇවිල්ලා ජල පෘෂ්ඨයෙන් නතර වෙන්නේ නැහැ. ජල පෘෂ්ඨයෙන් උඩට ඇවිල්ලා එක මට්ටමකට ඇවිල්ලා පාවෙන්න පටන් ගන්නවා. ඇයි එක මට්ටමකට පාවෙන්න පටන් ගන්නෙ? හේතුව මොකද්ද? මයික් ඔෆ් කරන්න IMED කියන එක නේ. හේතුව මොකද්ද කියන්නේ මේ උඩට යන අතර වෙන්නේ බාහිර යන අතර වෙන්නේ. බල දෙකම සමාන වෙන්නේ. උඩට එන්න දැන් ඉස්සෙල්ලා ඔන්න අහගන්න. උඩට එන්නේ ඉස්සෙල්ලා දෙමාන නෙමෙයි ඉස්සෙල්ලා U2 විශාලයි mg. දැන් උඩුකුරු කරපුවම වැඩි. ඒ නිසා උඩට එනකොට මේ U2 කියන එක ටික ටික අඩු වෙනවා. අඩු වෙලා එක අවස්ථාවකදී දෙන්න සමාන වෙනවා. දෙන්න සමානයි. mg ට වඩා වැඩියෙන් තිබ්බ මෙයා ටික අඩු වෙලා එක වෙලාවකදී මෙයා සමාන වෙනවා. සමාන වෙච්ච ගමන් එතනින් එහාට යන්නේ නැහැ මෙයා පාවෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඔන්න දැන් අලුත් කතාවක් කියනවා. දැන් ඉස්සෙල්ලා කිව්ව මොකද්ද? වස්තුව තරලය තුළ සම්පූර්ණයෙන් ගිල්ලුව විට ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කියලා අයන් ආයන කියලා දෙකක් දැම්ම. තුන්වෙනි එක. කියන්නේ වස්තුවේ බරට වඩා වැඩි නම් උඩුකුරු තෙරපුම කියන ක්‍රමාව තියෙනවා. ඊට අයන්න කියන එකට. වස්තුවේ බරට වඩා වැඩි නම් වස්තුවේ බරට වඩා වැඩි නම් වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් වස්තුවේ බරට වඩා වැඩි නම් වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් තරලයෙන් ඇතිවනසේ තරලයෙන් ඇතිවනසේ තරලයෙන් ඇතිවනසේ තරලයෙන් ඇතිවනසේ වස්තුව ඉහළට පැමිණ වස්තුව ඉහළට පැමිණ වස්තුව ඉහළට පැමිණ වස්තුව ඉහළට පැමිණ ඒ අර්ධ වශයෙන් ගිලී පාවේ ඒ අර්ධ වශයෙන් ගිලී පාවේ සමාන උඩුකුරු තෙරපුමක් ඇතිවනසේ ඉහළට පැමිණ තරලය තුල අර්ධ වශයෙන් ගිලී පාවේ හරි දැන් මට කියන්නකෝ වතුරට ගල් කැටයක් දානවා වතුරට ගල් කැටයක් දැම්මම ගිලෙන්නේ ඇයි වතුරට ගල් කැටයක් දැම්මම ගිලෙන්නේ ඇයි උඩුකුරු තෙරපුමට වඩා ගල් කැටේ බර වැඩි. උඩුකුරු තෙරපුමට වඩා ගල් කැටේ බර වැඩි. හරි යකඩ බෝලයක් ගමුකෝ. යකඩ බෝලයක් දැම්මොත් යකඩ බෝලේ ගිලෙන්නේ උඩුකුරු තෙරපුමට වඩා යකඩ බෝලේ බර වැඩි නිසා. එහෙනම් ඔතන ලියාගමු අපි. ජලයට දැම්මු ගල් කැටයක් ගිලී යන්නේ කියලා තියෙනවානේ. ජලයට දැම්මු ගල් කැටයක් ගිලී යන්නේ. ඉස්සරහ ලියන්න මොකද්ද? ඉක්මන ලියන්න. උත්තර ලියන්න තනියෙන්.
හරි ඊට දෙමු ගලකටයක් ගිලියන්නේ තනියෙන් යන්නේ. හරි සර්. හරි සර්. හරි සර් හරි සර් හරි මොකද්ද ලිව්වේ එතනට? මොකද්ද ලිව්වේ ආලා? උඩුකුරු තෙරපුමට වඩා ගල් උඩුකුරු තෙරපුමට ගල් කැටේ බර වැඩි නිසාය. හරි. උඩුකුරු තෙරපුමට වඩා ගල් කැටේ බර වැඩි. එහෙනම් මට කියන්න නැවක් ඇයි ජලයේ පාවෙන්නේ? නැව කියන එක යකඩෙන් හදලා තියෙන්නේ. ඇයි නැවේ ජලයේ පාවෙන්නේ? උඩුකුරු තෙරපුමේ බලය වැඩි නෙවෙයි බරට වඩා. හා? බලය වැඩි පාවෙන්නේ වැඩි නිසාද? පාවෙන අවස්ථාව උඩුකුරු තෙරපුම වැඩි නෙවෙයි බරට වඩා. එතකොට නැවේ බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි නම් නැව උඩ යන්න එපා ඒවා. ඇයි උඩට තියෙන එක වැඩි නම් නැව තව ටිකක් උඩ යනවනේ. දැන් මෙච්චර කියලා දුන්නා. තෙරපුමයි නැවේ බරයි සමාන. හා? උඩුකුරු දැන් මෙච්චර කියලා දුන්නා කොහෙද ගියේ? නැව පාවෙන්නේ. නැව පොඩ්ඩක් ගිල්ල පාවෙනවා. මේ අර්ධ වශයෙන් ගිලි පාවෙන එක නෙමෙයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? නැවේ බරයි උඩුකුරු තෙරපුමයි සමාන වෙනකන් ටික නැව ගිලෙනවා. එක අවස්ථාවකදී නැවේ බරයි උඩුකුරු තෙරපුමයි සමාන වෙනවා. සමාන වෙච්ච ගමන් නැව එතනින් යාට ගිලෙන්නේ පාවෙනවා. එහෙනම් මොකක්ද උත්තරේ එන්න ඕනේ? ලෝහලි සාධන නැව ජලය මත පාවෙන්නේ සමාන. නැවේ බර සහ මොකද්ද? උඩුකුරු තෙරපුම සමාන නැවේ බර සමාන වෙනවා. නිසාය. නැවේ බර සහ උඩුකුරු තෙරපුම සමාන වන නිසාය. right අපි ඊළඟට බලමු ද්‍රවමානය කියන්නේ මොකක්ද කියලා. ද්‍රවමානය කියන්නේ ඇත්තටම ඝනත්වයේ මැනීම සඳහා භාවිත කරන උපකරණයක්. ද්‍රවමානය මේක මම ඔයාලට මීට කලින් පෙන්නලා තියෙනවා. මේක මම 8 වසරේදීත් ඔයාලට මම මේ ගැන කියලා දීලා තියෙනවා. ද්‍රවමානය කියන එක 8 වසරේදීත් කියලා දීලා තියෙනවා. හරිද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න එපා. මයික් එක ඔන් කරලා කතා කරන්න. මට chat බල ඉන්න වෙලාවක් නැහැ. මේමයි ද්‍රවමානය කියන්නේ ද්‍රවයක ඝනත්වය මනින්න භාවිත කරන උපකරණයක්. පහසුවෙන්ම ද්‍රවයක ඝනත්වය මනින්න තියෙන උපකරණ තමයි ද්‍රවමානය. ද්‍රවමානය හදලා තියෙන්නේ වීදුරු බටයක් තියෙනවා. right මේ තියෙන්නේ ද්‍රවමානය. ද්‍රවමානය මේක ඇතුලේ තියෙන්නේ. හරි මෙන්න ඔයාලට පේන්න තියෙනවා ද්‍රවමානය. හරිද? ඔන්න බලන්න. මේ ද්‍රවමානය කියන්නේ හිස් වීදුරු බටයක්. හැබැයි හිස් වීදුරු බටේ ඇතුලේ තියෙනවා ක්‍රමාංකණය කරපු කඩදාසි තීරුවකුත් තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා මේ යටම තියෙනවා රත්තරන් පාට බෝල ගොඩක්. මේ පිත්තල බෝල ගොඩක් තියෙනවා. රත්තරන් බෝල එහෙම නෙමෙයි. හරි? පිත්තල බෝල ගොඩක් මේ තියෙන. ඒ කියන්නේ බර වැඩි වෙන්න ඕන නිසා මේක. දැන් මේක දැන් ද්‍රවයකට දැම්මම මේ ද්‍රවය තුල යම් මට්ටමකට ගිහිලා මේක පාවෙනවා. හරිද? මේක යම් මට්ටමකට ගිහිලා පාවෙනවා. ඒක ඔයාලට ඔන්න බලන්න. මේ ඔයාලට පේනවා දැන් මෙතන මේ පහළම ලකුණු කරලා තියෙන කීයද? 2000.
ඔව් 2000. ඒ කියන්නේ 2.0 කියලා තියෙන්නේ. මේක තියෙන්නේ මෙහා ගන්න. 2.0 කියන සාපේක්ෂ ඝනත්වය මේ තියෙන්නේ. ඔයාලා 2000 කියලා කියන්නකෝ. හරි? ඝන මීටරයට කිලෝග්‍රෑම් 2000 මේ තියෙන්නේ. මෙන්න 2000. ඊළඟට තියෙන්නේ 1900 මේ උඩට යන්න මොකද වෙන්නේ? උඩට යන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ උඩට යන්න අඩු වෙනවා. මෙතන තියෙන 700 දැක්කද? ඒකට හේතුව තමයි. ඒකට හේතුව තමයි ඝනත්වයේ අඩු ද්‍රවයක් ගත්තොත් මෙයා වැඩියෙන් ඝනත්වය අඩු ද්‍රව තුල මෙයා වැඩියෙන් ගිලෙනවා. ඝනත්වය වැඩි නම් මෙයා අඩුවෙන් ගිලෙන්නේ. ආන්න ඒකයි. ඝනත්වයේ වැඩි ද්‍රවවල අඩුවෙන් ගිලෙන්නේ. ඝනත්වය අඩු ද්‍රවවල මෙයා වැඩියෙන් ගිලෙනවා. ඇයි? මෙයාට උඩුකුරු තෙරපුමක් දෙන්න වැඩියෙන් ගිලෙන්න අවශ්‍ය වෙනවා. හරි? මේක හොඳට මතක තියාගන්නකෝ දැන්. දැන් සම්පූර්ණ සිද්ධාන්තේ මුලින් ඉඳන් ඔක්කොම විස්තර ඇතුව ආයෙ දැන් කියලා දෙන්න යන්නේ නැහැ. දැන් මේක වල තේරුම් ගන්න පුළුවන්. ඝනත්වයේ වැඩි නම් ද්‍රවයේ මෙයා අඩුවෙන් ගිලෙන්නේ. ඝනත්වය අඩු වෙනකොට මෙයා වැඩිපුර ගිලෙන්න පටන් ගන්නවා. එතකොට ඝනත්වය අඩු ද්‍රවයක වැඩියෙන් ගිලෙනවා නම් එතකොට මේ උඩ හරිය තියෙන්න ඕනේ අඩු වගයක්. හරිද? උඩ හරිය තියෙන්න ඕනේ අඩු වගයක්. ඒ නිසා තමයි මෙයා උඩ ඉඳන් පහළට ක්‍රමාංකණය කරලා තියෙන්නේ. හරි? අපි පන්තියේදී ප්‍රැක්ටිකල් එක කරලා බලමු. දැන් මෙතෙන්දි බැලුවට වාදනයක දාලා බැලුවට පේන්නේ නැහැ. ඒ කියන්නේ බකට් එකේ වතුර පුරවලා මෙහෙම දාලා එවිල බලන්න ඕන. ඔයාලා මේක අතින් අරගෙන පොඩ්ඩක් අතහැරලා බලන්න ඕන. හරි? මේකත් මතක තියාගන්න. එතකොට අර ආකිමිනිස් නියමෙත් තියෙනවන්න ආකිමිනිස් නියමයේ ප්‍රැක්ටිකල් එක කරෙත් නැහැ. ඊළඟට මේකත් තියෙනවා. ඔයාලා කොමන් ක්ලාස් පටන් ගත්තම මට මතක් කරන්න. එතකොට මම ගෙනල්ලා පෙන්නන්නම්. දෙන්න බෑ. right. ඔතෙන්ට එනනම් මොකද්ද අවිස්ක කියන්නේ? හරි දැන් ඔතනට දෙන්න බෑ. මොකද්ද අවිස්ක කියන්නේ? අර අවිස්ක මොකද්ද ඒ කිව්වේ? ටොයිලට් යන්න ඕන යන්න ඉතින් මගෙන් අහා ඉන්න එපා. අර ද්‍රවමානි දීලා තියෙනවා. ද්‍රවතා ද්‍රාවණ වල ඝනත්වය මැනීමට යොදා ගන්නවා කියලා තියෙනවා. සීන්ද්‍රාකාර කඳක් ඔය ඔක්කොම ටික දැක්කා ඔයාලා. ඊළඟට ද්‍රව තුළ සිරස්ස පාවෙන්න අවශ්‍ය විදිහට බල්බේ යට කරනට රසදී එහෙම නැත්නම් ඊයම් මූනිස්සම් යන අර්ථ තිබි පිස්තල බෝල යොදලා තියෙනවා. ඝනත්වය මැනිය යුතු ද්‍රවය බඳුනට මේක අපි දානවා. හරි? ඝනත්වය මයින්ඩ් ඕන ද්‍රව බඳුනට මේක අපි දානවා මේ. ජලයේ හැබැයි ද්‍රවය වැඩිපුර තියෙන්න ඕන. ජලයේ ද්‍රවය වැඩිපුර තියෙනවා. එතකොට යා මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට මේක මම අදිනේ පොඩ්ඩක් ඔය කැතයි. මෙන්න මෙහෙම මේක යම් මට්ටමකට ගිහිලා පාවෙනවා. යම් මට්ටමකට ගිහිලා පාවෙනවා. දැන් මේක නම් නිකන් මොකක් දෙකක් වගේ. හරි? ඔය දැක්කනේ හයි තිබ්බේ. එතකොට මේ ගිහිලා පාවෙන මට්ටමේ තියෙන අගය තමයි ඒ ද්‍රවයේ ඝනත්වය කියලා අපි ගන්න. විශාල ද්‍රවයක්. ඒ කියන්නේ විශාල පරිමාවක් විදිහට ද්‍රවය දීලා තියෙනවා නම් අපිට ද්‍රවමානය තමයි හොඳම උපකරණය ඝනත්වයමයි. හරි? ඒකේ අර්ථය ලියන්න පළවෙනි කරුවේ පළවෙනි ඩොට් එකේ ලියන්න මේක වැදගත්. ඝනත්වය අඩු ද්‍රව තුල වැඩියෙන් ගිලේ. 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 දෙවෙනි එක ඝනත්වය වැඩි ද්‍රව තුල අඩුවෙන් ගිලේ. ඝනත්වය වැඩි ද්‍රව තුල අඩුවෙන් ගිලේ. ඝනත්වය වැඩි ද්‍රව තුල අඩුවෙන් ගිලේ. හරි මේ නිසා ද්‍රවමානය කොහින්ද කොහටද ක්‍රමාංකණය කරලා තියෙන්නේ? ඉහළ සිට පහළට. කියන්නේ එබැවින් ද්‍රවමානය ඊළඟ තුන්වෙනි කියන්නේ එබැවින් ද්‍රවමානය ඉහළ සිට පහළට ක්‍රමාංකණය කර ඇත. එබැවින් ද්‍රවමානය
ඉහළ සිට පහළට ක්‍රමාංකනය කර ඇත. සර් එකයි කියන්නකෝ. ඒක තනියෙන් හිතලා ලියන්න. ඒ බැවින් ද්‍රව්‍යමානය කොහේනම් වාරද? ඉහළ සිට පහළට ක්‍රමාංකනය කර ඇත. ආයි පෙන්වන්නද? සර් ද්‍රව්‍යමානයක් කීයක් වෙනවද? මේක නම් මම ගත්තේ 3000 ගාණක් වගේ උනේ. මෙහෙ නෑ හැබැයි. මරදානට යන්න පුළුවන් මරදානේ තියෙනවා. ආයේ කුරුණෑගල තියෙනවා. ඔය තියෙන උපකරණේ හිස් බටයක් තියෙන්නේ. ඇති. දැන් මට කියන්නකෝ ඔය පාඩමේ. ඔය පාඩම දැන් ඔය බලන්න දැන් ඔය පාඩම ඇත්තට පොඩි පාඩමක්. පොඩි පාඩමක් වගේ පෙනුනට ලොකු පාඩමක්. දැන් ඔයාලට ඕක ස්කෝල් එහෙම කරද්දී බලන්නකෝ පීරියඩ් එකක් හෝ දෙකකින් හුටක් ගාලා ඉවර කරලා දායි. මෙලෝ මගුලක් දන්නෙත් නෑ අන්තිමට. ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලට මම දවස් දෙකක් හෝ ඊට වැඩි කාලයක් අරගෙන මම ඕක දැන් හොඳට පැහැදිලි කරා ඔයාලට පාඩම. හරිද? හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඕකේ කිසිම අඩුවක් නැහැ පාඩම. මොන හරි බැරි දෙයක් තියෙනවා නොතේරිච්ච දෙයක් තියෙනවා දැන් අහන්න. right. එහෙනම් අපි පටන් ගමු 16 වෙනි පාඩම. අලුත් පාඩම අලුත් ටියුට් එක අලුත් පාඩම පටන් ගමු. පදාර්ථයේ වෙනස් වීම. අලුත් ටියුට් එකත් පරණ පිටකාවරම තමයි තියෙන්නේ. අලුත් පිටකාවර දාලා ඊළඟ ටියුට් එක දෙන්නම්. හරි? පදාර්ථයේ වෙනස් වීම තමයි අලුත් පාඩම. අලුත් පාඩම අලුත් ටියුට් එක අතර ගන්නකොට ඔය ටියුට් එකේ පෙරලා ගන්නවාලා 16 වෙනි පිටුව 16 වෙනි පිටුවෙන් පස්සේ තියෙන්නේ 25 26 27 කියලා තියෙන්නේ මේ පිටු අංක වගේක් ඇදලා තියෙන්නේ. හරිද? එතන තියෙනවා වල ප්‍රශ්න පත්‍ර දෙකක්. බලන්න ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. සියලුම දෙනා මේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කළ යුතුයි. සියලුම දෙනා මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරන්න ඕනේ ලියන පොතේ. හරිද? සියලුම දෙනා තමන්ගේ ලියන පොතේ මොකද්ද? කාගේ ටියුට් එකේද නැත්තේ? සර් මගේ ටියුට් එකේ ප්‍රශ්න පත්‍රය වැදිලා නැහැ සර්. කෝ පෙන්නන්න. කොහොමද යන්නේ? දෙපොර කියන්නේ. ඕම ඉන්නේ සර් මම ටැබ් එකෙන් ඇඩ් වෙන්න. හරි ඉතින් අහගන්න. දැන් එතකොට එතන ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙන. එකක් තමයි බස්නාහිර පළාත් කැලණි අධ්‍යාපන කලාපයේ 2015 ලබා දුන්න දෙවනවාර රැකීම් ප්‍රශ්න පත්‍රය. ඊළඟට ආයි තියෙනවා බස්නාහිර පළාත් කොළඹ අධ්‍යාපන කලාපය 2016 දුන්න දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. එතන මේ ප්‍රශ්න පත්‍ර දෙක කරද්දි මතක තියාගන්න කෙටි ප්‍රශ්න 40ට හොඳට පාඩම් කරලා උත්තර ලියන්න. හරි? ඊළඟට ලියන එක බලන්න. ඒක තියෙනවා ව්‍යුහගත රචනා සහ රචනා කියලා ප්‍රශ්න තියෙනවා. ව්‍යුහගත රචනාවල ප්‍රශ්න හතරම ඒකෙම උත්තර ලියන්න ඕනේ. ඔය පේපර් එකේම මේ පේපර් එකේ මේකෙම උත්තර ලියන්න ඕනේ. පැන්සලෙන් උත්තර ලියන්න මකන්න ඕනොත් එහෙම ඊළඟට ලියන ප්‍රශ්න ටික තියෙනවා අනිත් පැත්තේ. රචනා ප්‍රශ්න දීලා තියෙන්නේ 5 6 7 8 9 දක්වා තියෙනවා ප්‍රශ්න. 5 6 7 8 9 කියලා ප්‍රශ්න පහක් තියෙනවා. ওই ප්‍රශ්න පහෙන් ඔයාලා ලියන්න ඕනේ ප්‍රශ්න මේ පේපර් එකේ ව්‍යුහගත රචනා වල ප්‍රශ්න හතරම කරන්න ඕනේ. රචනාවල ප්‍රශ්න පහෙන් 3කට උත්තර ලියන්න කියලා තිබුණාට ප්‍රශ්න පහටම උත්තර ලියන්න ඕනේ. ඔයාලා කිසිම ප්‍රශ්නයක් අතහරින්න එපා. ප්‍රශ්න පහටම උත්තර ලියන්න ඕනේ. ඊළඟට දැන් මේක කරාද නැද්ද කියලා බලන්නේ
පන්ති පටන් ගත්තම පන්තියේදීනේ බලන්නේ. එතකොට මම පොල්ලක් මෙහෙම අතේ තියාගෙන ළඟට ඇවිත් තමයි බලන්නේ. හරි? වැඩ නොකර ඉන්නවා නම් කරලා තිබෙන්නේ නැති වුණත් පිටහරහා දෙන පාර දෙනවා ඉතින් ආයි. වෙන පන්තියක් හොයාගෙන ඵලයන් වැඩ කරන්නේ නැතිව වැඩ කරනු විතරක් ඉතුරු වෙනවා. දෙන පාර දෙනවා. හැම ගැලවෙන්න ගහන එක ගහනවා. ආයෙ කරන ඉස්තිරයි ඉතින් ආයි. දැන් මාස 6ක් තිස්සේ ගෙදර හිටියානේ. දැන් හොඳට පාඩම් කරලා ඇතිනේ නේද? ලෑස්තිලා ඉන්නේ ඒවා. ගිය සතියේ දුන්න තව ප්‍රශ්නයක්. ගිය සතියේ තව ප්‍රශ්නයක් දුන්නා. ඒ ප්‍රශ්නේ දුන්නේ අර ජලය ගත්තා. ඒ කියන්නේ මේ ද්‍රව බඳුනක් තියෙනවා. මේ ද්‍රව බඳුනක් තියෙනවා. මේ ද්‍රව බඳුනේ ජලය යම් උසකට ගිහිලා තියෙනවා කියලා කිව්වා. H උසකට. මට කියන්න උත්තර ආපු කට්ටිය මේ H ළඟේ කීයද ආවේ? 10.3 කො අනිත් අය උත්තර කියන්නේ නැද්ද? ඒ කියන්නේ හැදුවේ නැහැ. සෙන්ටිමීටර් 10.3 සෙන්ටිමීටර් 10 ගණක් ආවේ. 10.3 right. දැන් අපි රසදිය වායු පීඩන මානය මගින් හොයාගත්ත පීඩනය කොච්චරද? මුහුදු මට්ටමේදී පීඩනය කොච්චරක් හොයාගත්තද? 1,03,360යි. 1,03,360. අනික 3,360ක් හොයාගත්තා මුහුදු මට්ටමේදී පීඩනය. එහෙනම් මෙතෙන්දී දාන්න දෙන්නේ එච්චරෝජි. එහෙනම් මෙතන මේ තියෙන්නේ වායුගෝලීය පීඩනය. මෙතන වායුගෝලීය පීඩනය. එහෙනම් මේ රක්තයේ පීඩනය සමාන වෙනවා වායුගෝලීය පීඩනය. එහෙනම් මේ H හොයන්නේ කොහමද? හරිද? වායුගෝලීය පීඩනය සමානයි H rho g. වායුගෝලීය පීඩනය දීලා තියෙනවා 10යි 3,360යි එන්නේ බින දෙක. මේක සමානයි H දන්නේ H එහෙමම තියාගත්තා. rho කියන්නේ එතන ලියුවත් ඉඳමදිනේ. මේ හරි කියනවා. මේක සමානයි H වැඩි කිරීම rho කියන්නේ ජලයේ ඝනත්වය 1000යි 1000යි m ඍණ 3 g කියන්නේ 10යි ඍණ 2 ඕනෝම දැන් මේක තුරු කරන්න තියෙන්නේ තුරු කරනවා කියන්නේ මේ ඔක්කොම මේ පැත්තට ගන්න. එතකොට මොකද වෙන්නේ? H සමානයි 10යි 3,360 බෙදීම 1000 බෙදීම 10යි මීටර. එතකොට 1.4ෙන් බෙදන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකද වෙන්නේ උත්තරේ එනවා 10.336යි මීටර වලින් එන්නේ. මීටර 10.336. ඒ කියන්නේ මේ බටේ මීටර 10කට වඩා උසයි. එහෙනම් ඔන්න රසදිය වායු පීඩන මානයක් හදන්න අපිට මීටරයක් උස බටයක් තිබ්බනම් ඇති. ජලය යොදාගෙන වායු පීඩන මානයක් හදනවා නම් මීටර 11ක්වත් උස වීදුරු නලයක් ඕන. මේ උසෙන්නේ මීටර වලින් සෙන්ටිමීටර නෙමෙයි මීටර. හරි. එහෙනම් අපි පටන් ගමු දැන් 8 වසරේ තිබ්බ පාඩමක් තමයි මේ පාඩම. ලේසි පාඩමක්. රසායන විද්‍යා පාඩමක්, කෙමිස්ට්‍රි පාඩමක් පටන් ගන්නෙ. පදාර්ථයේ වෙනස් වීම. කරුණාකරලා දැන් මේ ටියුට් එක නැති අය ඉන්නවනම් අලුත් ටියුට් එක හරි. අලුත් ටියුට් එක නැති අය ඉන්නවනම් පදාර්ථයේ වෙනස් වීම කියන අලුත් ටියුට් එක නැති අය ඉන්නවනම් ටියුට් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ගෙදර තියෙන්නේ ආය සහස්‍රයකවත් පන්ති ඒ දෙන්නේ නැහැ. හෙට කෝල් එකක් දීලා එන්න උදේ වරුවේ ඇවිල්ලා ඉල්ලගෙන යන්න. හරි? දෙකක් ඉතුරු තියෙනවා. ගත්තේ නැති අය ඉන්නවනම් ඔන්න අරගන්න. හරි. පදාර්ථයේ සිදුවන වෙනස් වීම. දැන් අපි ගත්තොත් එහෙම කඩදාසියක්.
හරිද? දැන් මේක කඩදාසියක්. මේක කඩදාසියක්. මම මේ කඩදාසිය මෙහෙම ගුලි කරනවා. මේ කඩදාසිය මම ගුලි කරා. දැන් මොකද වෙන්නේ? ඒත් මේ කඩදාසියමයිනේ. මේ කඩදාසිය හැදිලා තියෙන මේ කඩදාසියේ රසායනික සංයුතිය වෙනස් වුණා. කියන්න මේක හැදිලා තියෙන රසායනික සංයුතිය වෙනස් වුණා. මේ කඩදාසියමනේ. කඩදාසියමයි. රසායනික සංයුතිය වෙනස් වුණේ නැහැ. මේ කඩදාසියම තමයි. මම මේක ඉරනවා. හරි? මම මේක ඉරනවා මෙහෙම. මේ ඉරනවා. මේ ඉරුවා කියලා මේ කඩදාසිය හැදිලා තියෙන ඒ රසායනික සංයුතිය මේකේ තියෙන මේ සංයෝගය වෙනස් වෙනවද? මේක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මම මෙහෙම කරොත් මම මේක මේ විදිහට මේක පුච්චනවා. මොකක් වෙයිද? මම මේ පිච්චුවොත් මොකක් වෙනවද? මම මේ පුච්චනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනින් එහාට ආයේ කඩදාසිය කියලා එකක් මල් ළඟ තියනවද? දැන් කඩදාසිය කියලා එකක් මල් ළඟ තියනවද? දැන් කඩදාසිය කියලා එකක් නැහැ. දැන් ඒක මොකද උනේ? ඒක සම්පූර්ණයෙන්ම වෙනස් જાතියක්. මයික් ඔෆ් කරන්න කට්ටිය. දැන් මේක සම්පූර්ණයෙන්ම වෙනස් જાතියක් බවට පත් වුණා. දැන් අතින් අල්ලන්න එකක්වත් නැහැ මම. ඔක්කොම අලු බවට පත් වුණා. දැන් ආයතරම් මට අලු වලින් කඩදාසියක් ගන්න පුළුවන්ද? බෑ සර්. දැන් ආයතේ අලු වලින් කඩදාසියක් ගන්න බෑ සර්. හරිද? ඒ අලු වලින් ආයේ කඩදාසියක් ගන්න බෑ මට. ඒ කියන්නේ එතෙන්දි සිද්ධ වුණේ රසායනික විපර්යාසයක්. එයාගේ රසායනික සංයුතිය සම්පූර්ණයෙන් වෙනස් වුණා. එහෙනම් ඒවට අපි කියනවා රසායනික විපර්යාස. එහෙනම් කඩදාසියක් ඉරණ එක, ගුලි කරන එක. ඒකට කියන්න පුළුවන් මොන විපර්යාසයක් කියලාද? භෞතික විපර්යාස. විපර්යාසයක් කියලා අපි කියනවා. ඒකට අපි කියනවා භෞතික විපර්යාසයක්. එහෙනම් පදාර්ථයේ සිදුවෙන වෙනස් වීම ආකාර දෙකක් තියෙනවා. හරි? පදාර්ථයේ සිදුවෙන වෙනස් වීම ආකාර දෙකක් තියෙනවා. මේ ආකාර දෙක තමයි එකක් භෞතික විපර්යාස. ලියාගන්න මේක ආන්න. භෞතික විපර්යාස. ඊළඟ එක තමයි රසායනික විපර්යාස. ඉක්මන ලියන්න. right. එහෙනම් බලමු අපි භෞතික විපර්යාසයක් සහ රසායනික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා. මෙහෙමයි. භෞතික විපර්යාසයකදී එයාගේ රසායනික සංයුතිය කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා දැන් ඔයාලා දන්නවා. ඊළඟට රසායනික විපර්යාසයක නම් එයාගේ හැදිලා තියෙන රසායනික සංයුතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා අලුත්ම අලුත් දෙයක් හැදෙනවා. හරි අපි එකක් ඉක්මනට ලියාගමු. භෞතික විපර්යාස රසායනික විපර්යාස. දැන් ඊළඟට මෙන්න මේක අපි මීට කලින් පන්ති වලත් අපි 8 වසරේදී ඉගෙන ගත්තා. හරිද? පොඩි පන්තිවලත් මේක අපි ඉගෙනගෙන තියෙනවා. හරි. රසායනික ප්‍රතික්‍රියාව සිදු වුණා නම් ඒක සිදු වුණා කියන සාක්ෂි තියෙනවා. හරිද? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වුණා නම් ඒක සිදු වුණා කියන සාක්ෂි තියෙනවා. මතකද? රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වුණා කියලා අපි ඔප්පු කරන්නේ කොහොමද? දැන් ඔයාලා මෙතෙන්දි දැක්කා. අලු වෙනත්
වර්ණ රසායනික විපර්යාසයක් ප්‍රතික්‍රියා දැන් දහනය බලන්න ඔය මයික් ඕෆ් කරගන්න කවුද නිලක්ෂි රසායනික ප්‍රතික්‍රියාව කියන්නේ දහනයනේ දැන් දහනය සිද්ධ වෙනවා. ඒතකොට බලන්න ඔයාලා දැක්ක ආලෝකය පිට වුණානේ. ආලෝකය පිට වෙනවා දැක්ක නේද ඔයාලා? දැක්කේ නැද්ද? රසායනික ප්‍රතික්‍රියාව කියනකොට ආලෝකය පිට වෙනවා. එහෙනම් ආලෝකය පිටවීම කියන්නේ හරි ආලෝකය පිටවීම කියන්නේ ඔන්න රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමට එක සාක්ෂියක්. දැන් ඉටිපන්දමක් දැල්ලෙනවා. හරි ඉටිපන්දමක් දැල්ලෙනකොට අනිවාර්යෙන් ආලෝකය නිකුත් වෙනවා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. හැබැයි බල්බයක් දැල්ලෙනකොට ආලෝකය නිකුත් වෙනවා. මතක තියාගන්න ආලෝකය නිකුත් වූ පමණින් ඒක රසායනික ප්‍රතික්‍රියාව රසායනික විපර්යාසයක් වෙන්නේ නැහැ. හරිද? රසායනික විපර්යාසයක් සිදු වුණා කියලා අනුමාන කරන්න පුළුවන් අපිට ආලෝකයක් නිකුත් වෙනවා නම්. හරිද? ඒ කියන්නේ දහනයේදී ආලෝකය නිකුත් වෙන නිසා. එන එකක් තමයි ආලෝකය නිකුත් වීම. ලියන්න පළවෙනි එක. ආලෝකයක් නිකුත් වීම. ආලෝකයක් නිකුත් වීම. හරි. පුළුවන් විදියට තව ටිකක් හොයාගන්න. පුළුවන් විදියට තව ටිකක් හොයාගෙන පෙන්ෂනෙන් ලියලා ලස්සනට ෆොටෝ එකක් ගහලා එවන්න. සෙල්ෆියක් නෙමෙයි හරිද? ඕකේ ෆොටෝ එකක් ගහලා මට එවන්න. එහෙනම් අදට අපි පාඩම නතර කරනවා. ලබන බ්‍රහස්පතින්දා අපේ පාඩමේ ඉතුරු ටික කරමු. හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න නැත්නම් පාඩම නතර කරමු. හරි එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්.